මතයතුමාගේ සුභාරංචියේ 22 වෙනි පරිච්ඡේදයේ අපි 3 වෙනි පදයේ ඉඳලා කියවන්නට යනවා. හැම කෙනෙක්ම තෙල්ල ගන්න සුදෝ මතයතුමාගේ සුභාරංචියට අලුත් ගිවිසුමේ පළවෙනි පොත ලොකු බයිබල් වල පිටු අංක 34 අලුත් ගිවිසුමේ සුදෝ මතය 22 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ ඉඳලා අපි කියවනවා. සුදෝ මතයතුමාගේ සුභාරංචි පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 3 වෙනි පදයේ ඉඳලා ඔහු සරණ මංගල්‍යයට ආමන්ත්‍රණය ලැබුවන් කැඳවන පිණිස තමාගේ දාසයන් යවුවේය. නමුත් ඔහු එන්ට අකමැති වූවෝය. නැවතත් ඔහු වෙන දාසයන් යවමින් මෙන්න මාගේ කෑම පිළියෙල කර තිබේ. මාගේ ගොන්නුද තර සතුන්ද මරණ ලද්දෝය. සියල්ල සූදානම්ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආමන්ත්‍රණය ලැබුව අයට කියන්නේ කීවේය. නමුත් ඔහු ඒ නොසලකා එක්කෙනෙක්වත් තමාගේ කෙතටත් අන් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය. සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා නිග්‍රහ කොට මැරුවෝය. රජුරුව උදහස් වී තමාගේ යුද සේනාවන් යවා ඒ මිනිමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර පිළිලෑවේය. ආමෙන්. අපි දකින්න සුදෝ මතයතුමාගේ සුභාරංචියේ 22 වෙනි පරිච්ඡේදයේ බලනකොට ස්වාමීන් වහන්සේ උපමාවකින් නැවත වතාවක් කතා කරනවා. උන්වහන්සේගේ සෙනඟට උපමාවක් කතා කරලා මෙන්න මේ විදිහට කියනවා. සරණ මංගල්‍ය පිළිබඳව උපමාව. එක්තරා රජ කෙනෙක් තමාගේ පුත්‍රයාට මංගල්‍ය උත්සවයක් සූදානම් කරනවා. මේ මංගල උත්සවයට සූදානම් කරලා බොහෝ අයට යවනවා ඉන්විටේෂන් එකක්. මගේ පුතාගේ වෙඩින් එක අසවා දවසේ තිබෙනවා ඔබ සහභාගී වෙන්න කියලා. මේ ඉන්විටේෂන් එක ඇරියාම ඒක බාරගත්ත මිනිසයන් දැන් අද කාලේ වගේ නෙමෙයි ඒ කාලේදී ආරාධනා පත්‍ර දෙකක් යවනවා. ඉස්සෙල්ලාම යවනවා මගේ පුතාට මංගල්‍යයක් මේව පිළිවෙල කරලා තිබෙනවා. ඒකට ඇරියම් ලැබපු මිනිස්සු ඔබ තමයි කියලා එකක් යවනවා. සියල්ල සූදානම් කරලා වෙඩින් එකට හැමදේම නැස්ති දැන් එන්න කියලා ඊළඟ ආරාධනා පත්‍රය යවනවා. දැන් දෙවනෝසි කියනවා මෙන්න මේ වගේ උන්වහන්සේගේ රාජ්‍යයේ එක රජ කෙනෙක් ස්වර්ග රාජ්‍යකුට එක්තරා රාජ්‍යකුට ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. එතකොට මෙතන කතා කරන රාජ්‍යෝ දේව පියා. මේ පුත්‍රයා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. කැඳවනු ලැබුව මිනිසයන් නම් ඊශ්‍රායල් වංශය. ප්‍රතික්ෂේප කරපු ලැබුව මිනිසයන් නම් ඔව්යි. අපි දකිනවා රජතුමා මේ විවාහ මංගලයට වුණ එන්න අකමැති වුණාට පස්සේ වෙනත් පිරිසකට ඇතුළට එන්න කියලා කැඳවනවා. ඒ කැඳවුම පිරිස තමයි අපි. අපි වළං කරන මේ කැඳවුම පිරිස මේ ආරාධනාව ලැබපු මිනිසයන් කේවදු මිනිසයන් හැටියට ඉන්ට යනවාද කියලා. මේ කතාව ඔබ අද අහනකොට ඔබව ඒ කතාවට ආදේශ කරගන්න ඕනේ. ඔබ ඉන්නේ කොතනද? ඔබ කවුරු හැටියටද ඉන්නේ? ඔබ කාවද නියෝජනය කරමින් ඉන්නේ කියලා හොඳට අපිව එතන තියලා බලන්නට ඕනේ. හොඳටම මේක කතාවක් නෙමෙයි. ස්වාමීන් වහන්සේ උමනා වුණේ නැහැ බයිබලයේ කතන්දර අපිට කියලා දෙන පුංචි ළමයිට වගේ. නිදා ගන්නකොට නැත්නම් බත් කනකොට අන්න බබෝ බිල්ලා කියලා ළමයාට කවා ගන්නවා. ගෝණි බිල්ලා එනවා කියනවා, හඳ මාමා එනවා කියනවා. මේ වගේ කතන්දර කියලා අපි ළමයින්ට එක එක කතන්දර දෙක කියලා කවනවා. යේසුස් වහන්සේ මෙන්න මේ විදිහට අපිට උප්පත්ති පොතේ ඉඳලා එළිදලා පොත වෙනකන් ලස්සන සුරංගනා කතා කියලා දීලා අපිව මේ නලවන්ට ආපු ගමනක් නෙමෙයි. බයිබලයේ කියන්නේ හැම දවසකම මම ඔබට කියනවා පරම සත්‍ය. මේට එහා සත්‍යයක් මේ ලෝකේ කොහෙවත් නැහැ. සැබෑවද ජීවනයේද මාර්ගයේද මමයි කියලා යේසුස් වහන්සේ කිව්වා. යේසුස් වහන්සේට එහා ගිය සත්‍යයක් මේ ලෝකේ තවත් නැහැ. ඒ අතින් ඔබ මා වාසනාවන්තයි. අද ඒ ජීවමාන දෙවියන් වහන්සේව පරම සත්‍ය දොර අපි ඇවිත් ඉන්නවා. ඔබ හිතන්නේ ඔබේ හැකියාවෙන් ඔබේ ශක්තියෙන් ඔබේ බලයෙන් ඔබ මෙතනට ආවා කියලා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා උන්වහන්සේ පෙර සූදානම් කරපු අයටයි ඒක ලෑස්ති කරලා තිබෙන්නේ. ඔබත් මමත් උන්වහන්සේ ලෝකවල මවන්ටත් ප්‍රථමයෙන් ඔබ ගැන මං ගැන යෝජනාවක් උන්වහන්සේට තිබුණා. ඒ නිසායි ඔබ මෙතනට ඇවිත් ඉන්නේ. උන්වහන්සේට බොහෝසෙයින් ආදරය කරන ආරාධනය පිළිගත්තා මනුෂ්‍යයන් හැටියට. අපි මෙතන කියවන බැලුවොත්
ස්වර්ග රාජ්‍ය සමාන කරනු ලැබේ. ඔහු සරණ මාංගල්‍යයට ආමන්ත්‍රණය ලැබුවන් කැඳවන පිණිස තමාගේ දාසයන් යවුවේය. නමුත් ඔහු එන්ට අකමැති වූය. නැවතත් ඔහු වෙන දාසයන් යවමින් මෙන්න මාගේ කෑම පිළිර කර තිබේ. මාගේ ගොන්නුද තර සත්තුද මරණ ලද්දෝය. සියල්ල සූදානම්ව තිබේ. මාංගල්‍යයට වරෙල්ලාය කියා ආමන්ත්‍රණය ලැබුව අයට කියාපල්ලායයි කීවේය. නමුත් ඔහු ඒ නොසලකා එක්කෙනෙක් තමාගේ ගෙදරටත් අන් කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියෝය. සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා නිග්‍රහ කොට මැරුවෝය. රජුරෝ උදහස් වී තමාගේ යුද්ධ සේනාවන් යවා ඒ මිනිමාරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැව්වේය. එවිට ඔහු තමාගේ දාසයන්ට කතා කොට මංගල්‍ය සූදානම් කර තිබේ. නමුත් ආමන්ත්‍රණය ලැබුවෝ සුදුසෝ නොවේති. ඒ නිසා නුඹලා මන්සන්දිවලට ගොස් සම්භවෙන සියල්ලන් මංගල්‍යයට කැඳවාගෙන වරෙල්ලායයි කීවේය. ඒ දාසයෝ මම මාවත්වලට ගොස් තමුන්ට සම්භව වූ යහපත් අයහපත් සියල්ලන් රැස් කළෝය. අමුත්තන්ගෙන් මංගල ශාලාව පිරුණේය. එහෙත් රජුරෝ අමුත්තන් දකින්නට පැමිණි කල එහි මංගල්‍ය වස්ත්‍රයක් නැඳ සිටි මිනිසෙකු දැක යහළුව මංගල්‍ය වස්ත්‍රයක් නැතුව නුඹ කෙසේ මෙතනට ආයේදයි ඔහුට කීහ. ඔහු වාග්රහිත විය. එවිට රජුරෝ කතා කොට මොහුගේ අත්පා බැඳ මොහු පිටුද අන්ධකාරයේ දමා පල්ලා එහිදී හැඬීමත් දක්මිඩි කෑමත් වන්නේ යයි සේවකයන්ට කීවේය. මක්නිසාද කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයයි කීසේක. ආමෙන්. අදවසේ මේ මගේ දේශනාවේ මාතෘකාව තමයි කැඳවනු ලැබුවෝ බොහෝය, තෝරාගනු ලැබුවෝ ස්වල්පයයි. හලෙලූයා. තෝරාගනු ලැබුවෝ ස්වල්පය. අපි කියන ඉංග්‍රීසියෙන් a handful. අතකට කොච්චරක් ලොකු වී ගබඩාවක් තියනවා කියලා අපි හිතාගමුකෝ. අපේ අත මෙච්චර නම් වී ගබඩාව මේ කාමර තරම් විශාල වුණා අපිට ගන්න පුළුවන් කොච්චරද? අත දැම්ම ගත්තා එච්චරයි. මෙච්චර අතට එන ටික විතරයි අපේ. තෝරාගනු ලැබුවෝ ස්වල්පයයි. කැඳවීම ලබන්පු අය බොහෝයි. දෙවියන් වහන්සේගේ වචනය අහපු අය, සුභාරංචිය පිළිගත් අය, යේසුස් වහන්සේ පිළිගත් අය බොහෝයි. යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ කියලා දන්නේ නැති මිනිස්සෙක් අද ලෝකේ නැහැ. මේ කැඳවනු ලැබු මිනිසයන් නැත්නම් ආරාධනා ලැබු මිනිසයන්ට දැන් යවනවා පණිවිඩය එන්න කියලා. එක්කෙනෙක් කියනවා ගිහිලා රජුණන් මෙන්න ඉන්විටේෂන් එක දුන්නා වෙඩින් එකට ඔක්කොම ලෑස්ති එන්න. මොනවද මේගොල්ලෝ කියන්නේ? ඒ ගිහිල්ලා පණිවිඩය දෙන මිනිස්සුව ගණන් ගන්නේ නැහැ. ඔවුන් ගණන් නොගෙන සිටියෝය. ඒ පණිවිඩය දෙන මිනිස්සුව 16ව ගණන් ගත්තේ නැහැ කියලා කියනවා. මගේ තරසතුන් මරා තිබෙනවා. අපි දකිනවා පරණ ගිවිසුමේ. උන්වහන්සේගේ දාසයන් යවනවා. අනාගත වක්තෘවරුන් කාරණකොටගෙන උන්වහන්සේ කතා කරා. පරණ ගිවිසුමේ අනාගත වක්තෘවරුන් කාරණකොටගෙන කතා කරලා දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වෙලා පසුතැවිලි වෙලා දෙවියන් වහන්සේගේ පුත්‍රයා පිළිගනිලා කියලා පරණ ගිවිසුමේ ඉඳනම යෙසායා පටන් මෝසෙස් ඉඳලා අපි දකින මලාකි දක්වාම උන්වහන්සේ ගැන කතා කරා. ඊට පස්සේ අපි දකින අලුත් ගිවිසුමට ආවට පස්සේ සුදු යෝහන් බෞතිස්ත කියනවා පසුතැවිලි වෙලා ස්වර්ග රාජ්‍ය ළඟ තිබේ. මේ තමයි පළවෙනි දේශනාව ඔහුගේ. පසුතැවිලි වෙලා ස්වර්ග රාජ්‍ය ළඟ තිබේ. මේක ලොකු මෙසේජ් එකක්. අපි බොහොම භයානකව සිටිය යුතු මෙසේජ් එකක්. පසුතැවිලි වෙලා කියන එක සාමාන්‍ය පරිවිඩයක් නොවේ. මොකකින්ද පසුතැවිලි වෙන්න ඕනේ? ඇයි අපි පසුතැවිලි වෙන්න ඕනේ? අද පසුතැවිලි වෙලා කිව්වම හැම මානේ ඇයි මම මොකටද පසුතැවිලි වෙන්න ඕනේ? මම කරපු කිසි දෙයක් ගැන මම පසුතැවිලි වෙන්නේ නැහැ. එහෙනම් ඔබට දෙවියන් වහන්සේට කිසිම සම්බන්ධතාවයක් නැහැ. දෙවියන් වහන්සේගේ පරිවිඩය උන්වහන්සේ පොළොවට එන්න ප්‍රධානතම හේතුව මනුෂ්‍යයාගේ පාපය. තමන්ගේ පාපය පිළිබඳව පසුතැවෙන්නට ඕනේ. සභාවක් හැටියට අපි ආශා කරන්නේ මොනවද දන්නවද? අනේ ස්වාමිනී මේ රට ගැලවෙන්න ඕනේ කියලා නෙමෙයි. ස්වාමිනී අර පාපෙට වැටිච්ච මනුස්සයා ගැලවෙන්න ඕනේ කියලා නෙමෙයි. ස්වාමිනී මම යාචනා කරනවා මේ මනුස්සයාගේ පාපය පෙන්වා දෙන්න. මනුස්සයාගේ පාපය පෙන්වා දෙනකොට පසුතැවීම ඇති වෙනවා. පසුතැවීම ඇති වෙනකොට දෙවියන් වහන්සේ ඔටෝමැටිකලි පිළිගන්නවා ගැලවීම ස්ථිර වෙනවා. පාපය තියාගෙන පසුතැවිලි වෙන්න කියලා කිව්වම පසුතැවිලි වෙන්න බෑ. ගැලවීම මොකටද? පාපේ පිටින් ගැලවීම මොකටද මිනිස්සෙකුට? පසුතැවිලි වීමයි හට ගන්නට ඕනි. යෝහන්ගෙන් අපි දකිනවා පසුතැවිලි වීම ගැන කතා කරන ඒ මදුවට යේසුස් ක්‍රිස්තුස් වහන්සේ
දෙවියන් වහන්සේ මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේගේ පළවෙනි දේශනාව ස්වර්ග පසුතැවිලි වෙලා ස්වර්ග රාජ්‍යය ලංව තිබේ. හලෙලූයා. මේක තමයි පණිවිඩය. මේ පණිවිඩය කියපු මිනිස්සුන් මරලා දැම්මා. ඔවුන් එපා කරවුන්ට පීඩා පැමිණෙව්වා. දැන් දකින්න අපි අලුත් යුස්මේ යේසුස් වහන්සේ කතා කරනවා. එක්තරා රජ කෙනෙක් තමන්ගේ පුත්‍රයාට මංගල කෑමක් ලෑස්ති කරලා ආරාධනා ලැබුවාන්ට දැන් කතා කරනවා එන්න පුතේ මෙන්න මංගලයේ සියල්ල සූදානම් වෙලා තිබෙනවායි කියලා. මොනවද කියන්නේ පණිවිඩය අරන් ගිය මිනිස්යාව ඔවුන් ගණන් ගත්තේ නැහැ. සත්ත පහකට ගණන් ගත්තේ නැහැ. අද කවුද මේ පණිවිඩය අරගෙන යන දාසයා? කවුද දෙවියන් වහන්සේ? රජතුමා යේසුස් ක්‍රිස්තුස් දෙවියන් වහන්සේ ප්‍රිය දේව පියා. කවුද පුත්‍රයා? කාටද මේ මංගල්‍යය? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. යේසුස් වහන්සේ කවුද කසාද බඳින්නේ? උන්වහන්සේගේ ශරීරය නැති සභාව. මනමාලිය. ඔබත් මාවත් උන්වහන්සේ විවාහ කරගන්නවා. උන්වහන්සේගේ සභාව සමග උන්වහන්සේ විවාහ වෙන්න සූදානම් කර තිබෙනවා. අපි දකින්න එළිදරව් 19 වෙනි පරිච්ඡේදයට ආවම බැටළු පැටවනන්ගේ සරණ මංගල්‍යය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මහත් වූ සරණ මංගල්‍යය සභාව සමග සිද්ධ වෙනවා. ඒ පණිවිඩය අරගෙන යන දාසියෝ තමයි අද අපි. මේ ලෝකේ ඉන්න දේව දාසියෝ. ඔය මොනවද කියන්නේ? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පැමිණෙන්නට යනවා. උන්වහන්සේ සභාව රැගෙන යන්නට යනවා. ඒ මංගල්‍යයට උඹලා ඇතුළු වෙනවා කියලා තමයි මේ පණිවිඩය දෙන්නේ. නමුත් මොනවද කරන්නේ? උඹලා මොනවද කියන්නේ අපිට? අපි කරන්නේ අපිට ඕන දේ. පාස්ටර් කියන ඔක්කොම අපිට කරන්න බෑ. ඒ පණිවිඩය දාසයව එපා කරනවා. පණිවිඩය එපා කරනවා. ගණන් නොගෙන ඉන්නවා. අපි කියන මේ නිග්ලෙක්ට්. ඒක හරිම භයානක දෙයක්. හැමදේම අපි අතපසු කිරීම ගණන් නොගෙන සිටීම ඒක හරිම භයානක පාපයක්. මේ මිනිස්සුන් මොනවද කරන්නේ? ඒ පණිවිඩය ගෙනිච්ච මිනිස්සුන්ව ගණනකට ගත්තේ නැහැ කියනවා. ඒ ගණනකට ගදනස් කියන යමෙක් නුඹලා පිළිගන්නේද? ඔහු මා පිළිගත්තේය. හලෙලූයා. යමෙක් මා දැක්කේද? ඔහු දේව පියා දැක්කේය. යේසුස් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේගේ පණිවිඩකාරයා පිළිගන්න මිනිස්සයා පිළිගන්නේ මේ මිනිස්සයා නෙවෙයි දෙවියන් වහන්සේවයි පිළිගන්නේ. ඒ පණිවිඩයයි පිළිගන්නේ. මගේ ක්‍රිස්තියානි ජීවිතයේ මම උන්වහන්සේ පිළිගන්න දවසේ ඉඳලම අද මට අවුරුදු 42ක්. මේ 42 පුරාවටම දෙවියන් වහන්සේ තුළ මේ ක්‍රිස්තියානි ගමන අපිට එන්න පුළුවන් කාර්යකම ලැබුණා. හලෙලූයා. උන්වහන්සේට ප්‍රශංසා වේවා. අපේ ජීවිතේ අපිට බොහෝ පීඩා තිබුණා. අපි ඊටම දිනුදු භවයේ ඊට අඩියම අපි සිටියා. එදා වෙල කණ්ඩ නැතුව අපි හිටියා. නමුත් අපි දෙවියන් වහන්සේව අත්හැරියේ නැහැ. අපිට කණ්ඩ නැහැ කියලා අපි යාචනා කර හිටියේ නැහැ. ලෙඩ වුණා කියලා අපි දෙවියන් වහන්සේව අත්හැරියේ නැහැ. ප්‍රශ්නයක් ආවා කියලා යේසුස් වහන්සේව අත්හැරලා ගියේ නැහැ. තව පීඩාව එන්න අපි උන්වහන්සේට ලං වුණා. අපි දෙවියන් වහන්සේගේ වචනය තුළ පැවතුණා. ඒ නිසා තමයි අවුරුදු 42ක් මට මේ ගමන එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. මගේ බලය නිසා, මගේ ශක්තිය නිසා, මගේ පුදුම දේ නිසා නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනය තුළ අපි ගමන් කරපු නිසා. ඒ නිසා මට අද මේතන ඉඳලා ඒ දේ අපිට කියන්න පුළුවන් කාර්යකම තිබෙනවා. මේ මිනිස්සු මොනවද කරන්නේ? ඒ පණිවිඩය යවපු මිනිස්සුන්ව ඒ පණිවිඩයෙන් නොසලකා සිටියා. එක්කෙනෙක් තමාගේම කෙදටත් අන් කෙනෙක් තමාගේම වෙනදාමට ගියෝය. මේගොල්ලෝ ගැන විශේෂයෙන් කියනවා ඒගොල්ලෝ ගියේ කොහාටද? තමාගේම දෙයට ගියේ. ඒකෙන් දෙවියන් වහන්සේ කිසි වැඩක් නැහැ. මෙයා කරන වෙනදාමෙන්වත්, එයා ගත්ත වත්තෙන්වත්, එයාගේ කිසි දෙයකින් දෙවියන් වහන්සේට වැඩක් නැහැ. ඒක තමන්ට විතරක්මයි දෙයක්. ස්වාමීන් වහන්සේගේ දේ අතහැරලා මොන් ගියේ කොහෙද? තමාගේම දෙයට ගියා කියලා කියනවා. ඒකෙනෙක් කිව්වා දැන් මට එන්න බෑ ඔය මගුල් ගෙවල් ගානේ. මට වෙනා නෑ මං වත්තක් ගත්තා. මං අක්කර පහක් කරන් තියෙනවා. ඒක කොහොමද කියලා මං බලන්න යන්න ඕනේ. ඒක නිසා ඔබ මේ මගුල් ගෙදරට ඇවිල්ලා බලයන්කෝ. කලින් එන්නම් කියලා පොරොන්දු වුණානේ. ඉන්විටේෂන් එක ගත්තනේ, බාර ගත්තානේ. දැන් ඇයි එන්න බැරි? බෑ මං වත්තක් ගත්තා. මගේ අක්කර පහ මං හදිස්සියම බලන්න යන්න ඕනේ. මම ගිහිලා මං ඒක බලලා එන්නම්. මගේ කුඹරේට දැන් තමයි මං ඔක්කොම වගා කරලා තියෙන කුඹර බලන්න යන්න ඕනේ. නියර බඳින්න තියෙනවා මට. එනිසා මට දෙවියන් වහන්සේගේ දේට වඩා, සභාවට වඩා, යේසුස් වහන්සේට වඩා, උන්වහන්සේගේ බෙහෙට වඩා මට අක්කර පහ තමයි වටින්නේ. මගේ මම යනවා කියලා ගියා. අනික ළඟට ගිහින් කිව්වා මංගල්‍ය සූදානම් කරලා තිබෙනවා. සියල්ල සූදානම් දරසතුන් මරලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැරිනා. උඹලට ගැලවීම දීලා තියෙනවා වරෙන් ඇතුළට දේව රාජ්‍යයට. බෑ මම අලුතෙන් බිස්නස් එකක් ස්ටාර්ට් කරා.
අද තමයි ඒකේ ඕපනින් ඩේ එක. මම ඒකට යන්න ඕනි. මොකද මේක නැත්නම් මගේ ජීවිතේ විනාශයි. ඒක නිසා මම ඒකට යනවා. අපි ඉන්නේ කොතනද? ස්වාමීන් වහන්සේගේ දේ අතහැරලා අපි අද කොතනද ඉන්නේ? අපි මොන වගේ තැනකද අපි ඉන්නේ? අද යේසුස් වහන්සේ අද සභාවේ ඉරිදා දේව මේ මෙතන සිද්ධ වෙනවා කියලා කී දෙනෙක් දන්නවද? බොහෝ අය දන්නවා නේ. එතකොට අද මෙතනට නොපැමිණි අයට හේතුවක් ස්පෙෂලි රීසන් එකක් තියෙන අය ගැන මම කතා කරන්නේ. අපිට එන්න බෑ. මට හිත නැහැ. දෙවියන් වහන්සේ දෙයට වඩා මට වෙන දේවල් ලොකුයි අද. අපි දකින්න පුතේ දෙවියන් වහන්සේ වචනේ දස 8 අවුරුද්දක් කුදු කාන්තාවක් ඉන්නවා. කොච්චර කාලයක්ද? දස 8 අවුරුද්දක්. අවුරුදු 18ක්. දුන්නක් වගේ නැමිලා හිටියේ මෙහෙම. කවදා අවුරුදු 18ක් ඉරේලිය දැකලා නැහැ. අවුරුදු 18ක් මෙහෙමවත් බලලා නැහැ. අවුරුදු 18ක් ඉස්සේ මෙහෙමවත් බැලුවේ නැහැ. ඇයට බලන්න පුළුවන් එකම එක විදියටයි. එහෙනම් මෙහෙම විතරයි. ඇයි? ඇයව කුදු වෙලා ඒ දුන්නක් වගේ නැමිලා අවුරුදු 18ක්. එසේ මෙසේ කාලයක් නොවේ 18 අවුරුද්දක්. ඇයි එසේ සිටියා? ඒ 18 අවුරුද්දේම මොනවද කරන්නේ? ඇයට ඕන තරම් එක්ස්කියුසස් දෙන්න තිබුණා. මං කොහොමද එන්නේ? මට පාර පේන්නේ නැහැ. මගේ කොන්ද රිදෙනවා. මට එන්න විදියක් නැහැ. කෙලින් වෙන්න බෑ. බලන්න බෑ. වතුර බොන්න බෑ. කෑවේ කොහොමද දන්නේ නැහැ. වතුරට බීවේ කොහොමද දන්නේ නැහැ. ආවතේව කරේ කවුද කියන දන්නේ. අවුරුදු 18ක් තිස්සේ ඇය පීඩා විඳපු කාන්තාවක්. නමුත් මේ වචනේ කියනවා ඇය දිනයක් උන්වහන්සේගේ දේව මාලිගාවට එනවා. මොනවද කරන්නේ? ඒකේ ඇගේ ඒ දුර්වල කමින් ඇගේ අපහසුතාවය තුලින් ඇගේ බැරිකම තුලින් ඇගේ අමාරුකම තුලින් නැගිට මින්න ඕන කෙනෙක් දහසක් නිදහසට කාරණා කියන්න පුළුවන් ඇයට. නමුත් ඒ හැම දෙයක්ම ත්‍යාගන ඇය දේව ගෘහයට ආවා. ඇය එනකොට ඒ ආකාරයෙන් ඇය කුදු වෙලා එනකොට යේසුස් වහන්සේ උගන්වමින් ඉන්නවා. යේසුස් වහන්සේ උගන්වමින් ඉන්නකොට දැක්කේ කාන්තාව. දැකපු ගමන් උන්වහන්සේගේ හදවත බිඳී ගිය අය වෙනුවෙන් උන්වහන්සේ දීනියනි නුඹගේ දුර්වලකමෙන් නුඹ මිදුණෙහි. හලෙලූයා. ඒ බෙල්ලාගෙන ඒ නිමෙෂින කප්පරේදින අයද මොනවදුනේ? ඒක කිව්ව විතරයි. උන්වහන්සේ ඒක පාඩම මොනවදුනේ කෙලින් වෙන්න ගත්තා. දුන්නක් වගේ ඇද වෙලා හිටපු ඇගේ ඇට කඩු දිගෑරෙන්න ගත්තා. ඇය කෙලින් වෙන්නට ගත්තා. ඇය හිට ගත්තා. හලෙලූයා. අපි සුවය හොයාගෙන කොහෙද එන්න ඕනි? දේව ගෘහයටයි එන්න ඕනි. මොන තත්ත්වයක් වුණත් අපි එන්න ඕනි උන්වහන්සේ ළඟයි. මම මේක කියන්නේ කායිකවත් තරහින් නෙවෙයි පුතේ. සිස්ටර් තරහ ගිහලා කියලා ඔබ මං ගැන හිතනවා නම් බොහෝම වැරදි අදහසක්, බොහොම වැරදි සිතුවිල්ලක්. මට ඔබ සමග ඇති කරගන්න කිසිම තරහක් නැහැ. මම මෙතන ඉන්නේ දෙවියන් වහන්සේගේ දාසයෙක් හැටියට ඔබට දේව වචනේ හරි දේ ප්‍රකාශ කිරීමටයි. ඒ නිසා මේ වචන තුලින් මම ඔබට කියන අපේ අමාරුව අපිනේ දන්නේ. ඇත්ත. ඔබේ අමාරුව ඔබ තමයි දන්නේ. ඒ නිසා තමයි ඔබට ජේසුව ඕන කරලා තිබෙන්නේ. ඇයි ඔබ සෑමදාම මේ වේදනාවෙන් මිරිකිලා මැරෙන්න යනවද? ඔබ ඒකෙන් නිදහස් වෙන්න සදා කාලයටම. සදාටම ඔබගේ නිදහස අවශ්‍ය නිසායි ඔබට යේසුස් වහන්සේ ඕන කරලා තිබෙන්නේ. ඒ නිසායි ඔබ මේ අමාරුව අරගෙන ඇවිල්ලා දේව පාමුල අතහැරලා කුදු වෙලා ඉන්න කෙලින් යන්න. කොර ගහගෙන එන්න ඇවිදගෙන යන්න. අන්දව එන්න පෙනීම ලැබලා යන්න. මේකයි දේව අභිමුඛයෙන් තියෙන මහිමය. නමුත් අපි ඒ දේ අල්ලගන්නේ නැහැ. ඒ දේ අල්ලගන්නේ නැහැ. වියලි අතක් ඇති මිනිස්සෙක් ඊදාසේ දේශනාව ඇහුවා. වියලි අතක් ඇති මිනිස්සෙක් කිසිම දෙයක් කරගන්න බෑ. මොනවත් කරගන්න බෑ. දරුවන්ට උපයන දෙන්න විදියක් නැහැ. කිසි කෙනෙකුට උදව්වක් වෙන්නට බෑ. ඔහුට උදව්වක් වෙන්නට බෑ. මේ අත තියන මිනිස්සයා මොනවද කරේ? වෙද මහත්තුරු හොයාගෙන ඇවිත් රට වටේම ඔව් ඒ වියලි අත සහිතව ආවේ දේව ගෘහයටයි. උන්වහන්සේ ඔහු දැකගුවන් කියනවා ඔබගේ අත දිග අරපන්. ඔහු අත දිග අරපු ගමන්ම උන්වහන්සේ ඔහුව සුව කරා. ඒ නිමේෂයේ ඔහුගේ අතේ තිබුණේ වියලි භාවය දුර වෙලා ගිහිල්ලා ඒ අතරින් ඔහුගේ හැරුණා. අපි ඉන්නේ තෝනි දෙවියන් වහන්සේ තුලයි. අපිට නිදහසට කරුණු දහසක් තියෙන්නට පුළුවන්. නමුත් අපි දකිනවා දේව වචනේ උන්වහන්සේ අරියම ඇරියට පස්සේ එකෙක් තමාගේ වැඩේට ගියා. තමාගේ වැඩේට ගියා. අපිත් ඒ වගේ තමයි අද. දෙවියන් වහන්සේ අඬ ගහනකොට උන්වහන්සේ කැඳවීම ලැබලා
ඔක්කොම ලබලා දෙවියන් වහන්සේ තුල ඉඳලා අවශ්‍යම මොහොතේ දෙවියන් වහන්සේ වලට එන්නේ නැහැ. අපි මොනවද කරන්නේ? අපිට දින ගොඩක් වැඩ තියෙනවා අපිට. අපිට පොඩ්ඩක් කෙලින් වුණාම දෙවියන් වහන්සේ ඕනේ නැහැ. මම තනියෙන් ඔක්කොම කරගන්නම්. මම ඉදිරි කාලේ හිතාගෙන ඉන්නවා මෙන්න මෙහෙම දෙයක්. දේව මෙහි මැදදී මෙතනට ගෙනත් දානවා පූජාස්නේ අයින් කරලා ගෑස් කුකර් එකක්. මොනවද දාන්නේ? ගෑස් කුකර් එකක්. එතකොට 4-5 දෙනෙක් මට අර ගන්නවා මේ පැත්තට කටින් බෝඩ් එකකුයි කැරට් ටිකකුයි ලීක්ස් ටිකකුයි බෝන්චි ටිකකුයි ගෙනල්ලා බත් ටිකක් වෙලා ගෙනල්ලා මම උගන්වනවා ෆ්‍රයිඩ් රයිස් හදන්න. දේව මෙහෙ මැදදී ෆ්‍රයිඩ් රයිස් මම ගොඩාක් කෑම ජාති දානවා. මම රටවල වැඩ කරලා තියෙන නිසා මට ගොඩාක් රටවල වල කෑම හදන්න පුළුවන්. ඒ නිසා මම මෙතන කුකින් channel එකක් පටන් ගන්නවා දේව මෙහෙ මැදදී. එතකොට බලන සංඛ්‍යාවත් වැඩි වෙනවා. සභාවට එන පිරිසක් වැඩි වෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලත් වැඩි වෙනවා. අද අපි දෙවියන් වහන්සේගේ සේවය කරන නිසා තමයි මිනිස්සු මෙතන නැත්තේ. මම මෙතනම සයන්කේසි පන්තියක් පවත්වනවා. උයන්ට. නොමිලේ මොකද්ද කෑම ඉවීම සඳහා යොම් පියු මෑවුම් ගෙතුම් ගොතන්නත් පුළුවන්. මෑවුම් ගෙතුම් ඉවුම් පියු තව ඕනනම් මේකක් දාන්න කට්ටිය ඉන්නවා. ඇඳුම් මහන කට්ටිය ඉන්නවා. ඒ ඔක්කොම මෙතන ඇඳුනුත් අන්දනවා. ඇඳුම් රෙදි දීලා කපලා මහගෙන අඳිනයට අඳගන්න කියනවා. බැරියට අඳලා ඉන්නවා. සාරිය අඳලා අරිනවා. ඔක්කොම ಜಾති මෙතන කරන්න ගත්තා නම් මේ හෝල් එක පිරිලා ඉතිරිලා යයි. මම වර්ණනා කරන්න බොහෝ මිනිස්සු නැති. නමුත් අපි ඒ දේ නොකර දේවනාස්ගේ දේ කරන නිසා මිනිස්සු අපිට ගුණාරමෙන් බයිනවා. මේකිට පිස්සු කියනවා, ඌට පිස්සු කියනවා, මොන්ට ඕල්මාදේ කියනවා, කාලකන්ණි කියනවා. අනේ ඇත්තනේ කාලකන්ණි කියන්නේ මෙයාගේ මොනවද අපි අරන් තියෙන්නේ? දෙවියන් වහන්සේගේ දේ මිනිස්යා සමාජයේ හරිමාවතේ ගෙනින මිනිස්යාට අද ලෝකයේ ආමන්ත්‍රණය කරන්නේ මෙන්න මේමයි. මුන් පිස්සෝ, මුන් කාලකන්ණි, මුන් බයිබල් කාරයෝ. බයිබල් කාරයෙක් නිසා මේ සමාජයේ කාට හරි අයහපතක් සිද්ධ වෙලා තියෙනවද? සැබෑ බයිබල් කාරයෙක්ගේ මම කියන්නේ බොරු බයිබල් කාරයෙක් පිළිලා ඉන්න ඕන තරම්. උන් ගැන නෙමෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ සත්‍ය වශයෙන්ම යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිතය තමා තුළ තිබෙන මිනිස්සෙකින් කාටද හානියක් වෙලා තිබෙන්නේ? කවුද විනාශ වෙලා තිබෙන්නේ? කාගේ ජීවිතේ නැති වෙලා තිබෙන්නේ? ඇති වුණා මිසක. උන්වහන්සේගේ වචනේ කියන ඔබ ආරාධනය ලැබුවා නම් උන්වහන්සේ ගෘහේ ඉන්න ඕන වෙලාවෙ එකෙක් තමාගේ කෙතන ගියා. ඒ කෙනෙක් කියනවා මට වැඩට යන්න ඕනේ අද. ඒක නිසා මට දේවානාසේ ගෘහයට එන්න විදියක් නැහැ. මම රස්සාවට අනිවාර්යෙන් අද යන්නට ඕනේ. ඒ නිසා මට එන්න බෑ. අපි මෙහෙම කියමුකෝ පොඩ්ඩක් දැන් මේ ඉන්විටේෂන් එක ආවේ එලිසබෙත් මහරජුණගෙන්. ඊයේ පෙරේද බැඳපු විලියම් කුමාරයාගේ වෙඩින් එකට එන්න කියලා. දැන් මොනවද කරන්නේ? අපි කියන අනේ බකින්ගම් මාලිගාවට අපිට අපි ඔය කෙනෙකුට අපි එච්චර නෝබල ඕක හැමෝටම කියන Facebook එකේ දානවා. මොනවද කියන්නේ? මට එලිසබෙත් මහරජුණ එයාගේ මුණුබොරාගේ මගුල් ගෙදරට එන්න කියලා තියෙනවා කියලා. දැන් මිනිස්සු ඔක්කොම බරු කරනවා මෙයාට. බලන්නකො ඒගොල්ලෝ SMS මිනිස්සුන්ගේ ලොකු තැන් එක තමයි සම්බන්ධතාවය තියාගෙන ඉන්නේ. එලිසබෙත් මහරජුණ එන්න කියලා කිව්වම බැරි වෙලාවත් මටයි පාස්ලා එන්න කියලා ඕනේ බලන්න. බලන්න මේගොල්ලන්ගේ තියෙන සම්බන්ධතාවය. එහෙනම් වටේ ඉන්න පාස්ටර්ස්ලා අපිට කෝල් කරනවා. කෝල් කරලා කොහොමද පාස්ටර්ස් අවසානයේ පොදින් ඉන්නවද? බබාලා හොදින් ඉන්නවද? කෑමද බිව්වද? රැයට මොනවද කරන්නේ? පාස්ටර් කවදද ලංකාවට එන්න මන් දෙයෝ මෙයා ලෑස්ති කරන්නද පාස්ටර්? අතන ක්‍රුසෙට් එකක් තියමු නේද? මෙතන ක්‍රුසෙට් එකක් තියමු නේද? පාස්ටර් මං කවදද ඔහෙට එන්නේ? ඒ වගේ හැමෝම කතා කරනවා. මිනිස්සුත් ඒ වගේ. එයා SMS කෙනෙක් නෙමෙයි රජින එක්ක ඉන්න කෙනෙක්. එයාට රජින විශේෂ ඉන්විටේෂන් එකක් දීලා තිබුණා. අපි කියමු ඕගොල්ලන්ගෙන් කාට හරි ආවයි කියලා. ඕගොල්ලෝ නිකන් ඉන්නේ අනේ රජින අනේ එයා යාගේ මගුල් ගෙදරයි අපි යන්නේ නැහැ ඔයාට කියයිද? අනේ රජින අපි කියයි ඔය මට ආරාධනා කරලා ස්තුතියි නමුත් මට එන්න විදිහක් නැහැ. මට සල්ලි නැහැ. දැන් රජින කියනවා ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. මම ටිකට් එක අරන් දෙනවා. හරි ටිකට් එක අරන් දෙනවා කියලා ඉන්නේ කොහෙද? මගේ මාලිගාවේ ඉන්න මම ඔයාලට ආරාධනා කරනවා. ටිකට් එකක් අරන් දීලා ආරාධනා කරලා ටිකට් එකක් අරන් දීලා මාලිගාවේ ඉන්න දීලා. හැබැයි ඊට පස්සේ අඳින්නේ මොනවද? ඇඳුනුත් සපේනවා. කණ්ඩ බොණ්ඩ ඇඳුම් ඉදුම් ඉතින් ඔක්කොම ලැබිලා. යන්න නැතුව ඉන්නවද? කවුරු හරි යන්න නැතුව ඉන්නවද? රජින කතා කරා කියන ඇඳුම් පැළඳුම් දීලා කණ්ඩ බොණ්ඩ දීලා එයාගේ ස්පෙෂල් ජෙට් එක එවනවා මෙහෙට.
නිකන් normal flights වල යන්නේ නැහැ. රජිනගේ රාජකීය ගුවන් යානාව ඇවිල්ලා බහිනවා මල්පෙන්සා ගුවන් තොටුපළේ. ඔය රටේ ඉන්න ඔක්කොම කැමරාකාරයෝ කැමරා ටික අරගෙන ගිහිල්ලා මේ යන මේ ආරාධිත අමුත්ත මෙච්චර විශේෂිත මිනිස්සු කවුද කියලා බලාගෙන ඉඳී. අපි ගිහිල්ලා ඒ ෆ්ලයිට් එකේ නැගලා එහෙ ගිහිල්ලා බහලා සෙල්ෆි ගහලා ෆ්ලයිට් එකේ නැගපු වෙලාවේදලා ලයිව් තමයි. වෙඩින කියනකම ලයිව් එක දෙනවා. දැන් තමයි ෆ්ලයිට් එකට නගින්න යන්නේ. අපි නැග්ගා මේ තමයි රජිනගේ විශේෂ ෆ්ලයිට් එක. මේක මේ වගේ තමයි කියලා අපි විස්තර කරලා ඊට පස්සේ රජිනගේ ටොයිලට් එකක් වීඩියෝ කරලා පෙන්නලා කාපු කැම ටිකක් පෙන්නලා ඒ ගිහිල්ලා බහපු වෙනවා ඔය යන්නේ රතු පළාස උඩින් ගිහිල්ලා ලිමසින් එකේ නැගලා ලිමසින් එකේ ගිහිල්ලා රජිනගේ මාලිගාවට බහලා ඒ ඉන්න ගාඩ්ස්ලාගේ ෆොටෝ පෙන්නලා ඔක්කොම ආයෙ එනකම්ම අඳින ටික විතරයි පෙන්නන්නේ සමහරට ඒකත් පෙන්නනවා. කවුරුත් නොගින් ඉඳීද? මට කියන්න කවුරුත් නොගින් ඉඳීද? ඔබට ඒ ආරාධනාව ලැබුණොත් ඔබ නොගින් ඉඳීද? මේ ලෝකේ කවුරු හරි ඒ chance එක අත්හරියි කියලා ඔබ හිතනවද? කිසි කෙනෙක් මට හම්බුණත් මම අතාරින්නේ නැහැ පුතේ. මම ඒ chance එක අරගෙන මම යනවා. නමුත් දෙවියන් වහන්සේ රාජුගේ රාජ්‍යව ස්වාමීන්ගේ ස්වාමියා තේජසේ රාජ්‍යව මේ පොළවේ තියෙන මඟුල් ගෙදරට මේ අඬ ගහලා තියෙන ස්වර්ග රාජ්‍යයේ තිබෙන මඟුල් ගෙදරට මහිමාන්විත ඒ ජීවිතේ කැඳවලා තියෙනවලු කියනවා බෑ මං වත්තක් ගත්තා මම යනවා වත්තට මගේ වත්ත බලන්න ඕනේ බෑ මං යනවා මගේ කුඹරට අයියෝ බෑ මං යන්න ඕනේ වැඩට අපිට නිදහසට කවර මට ගොඩාක් දේවල් තියෙනවා මං ඒවා කිව්වොත් හිතරිද ඒ ගොඩාක් අයගේ ඒ නිසා මං ගොඩාක් අර කන්ට්‍රෝල් වෙලා ඒවා කියන්නේ නැතුව අනේ සිස්ටර් මටමයි කිව්වේ කියලා කාගවත් හිතරිද දෙන්න හොඳ නෑනේ ඒ නිසා මං ඒ ටික කියන්නේ ඔබ හිතා ගන්න ඔබ අද දෙවියන් වහන්සේ ගෘහයේ අතෑරලා ඉන්නකොට ඔයා මොනවා නිසාද උන්වහන්සේ ගෘහයේ අතෑරියාද මේ ආරාධනා පත්‍රය අතෑරියේ මොකක් නිසාද සමහරු දරුවෝ නිසා සමහරු ස්වාමි පුරුෂයා නිසා අපෝ මට බෑ දෙවියන් වහන්සේගේ මඟුල් ගෙදර වුණා මම එන්නේ නැහැ මගේ මහත්මයා මට කියලා තියෙන්නේ මම එක්කන් යනක දවසක අපි යන් කියලා ඒ කියන්නේ යේසුස් වහන්සේ මෙයාගේ මහත්මයා මඟුල් ගෙදරට එක්කන් යන දවස වෙනකන් වෙඩින් එක පෝස්ට්පෝන් කරලා බලාගෙන ඉන්න ඕනේ මෙයා එක්ෂර ලොකු ග්‍රේට් මේ නෝබල් කෙනෙක් එයා කියනවා අපි යන් ආවෙනේ අද සභාවට යන් කිව්වම ජේසුනි මඟුල්ගේ පටන් ගන්න අපි එනවා එතකොට තමයි බැංකුවට එක පටන් ගන්නෙ නෑ පුතේ අපි භයානක තැනක ඉන්නවා ආරාධනා ලැබුවෝ සුදුසෝ නොවේති ස්වාමීන් වහන්සේ කියනවා මම ආරාධනා අරපුවා සුදුසෝ නොවේති අද ඒ සුදුසුකම් නැති නිසා තමයි බොහෝ අය අපිට දකින්න බැරි මේ ස්ථානේ මේ ස්ථානේ පිරීලා තිබුණ තැන පුඩු දාලා පුඩු පිරීලා පුඩු මදි වෙලා බිමත් වාඩිලා හිටියා කැඳවුණු ලැබුවා නම් බොහෝය තෝරාගනු ලැබුවා නම් ස්වල්පයයි a handful ස්වර්ගයට යන්නේ අතලොස්සයි අනිත් සියල්ලන්ම අත්හලු ලබන්නට යනවා අපිට කියන්න පුළුවන් අපි නම් ස්වර්ගයට යනවායි කියලා ඇත්තට මේක කියන්න පුළුවන් නම් මම ගොඩාක් සතුටු වෙනවා අද අපි ජීවත් වෙන ජීවිතේ ක්‍රිස්තුස් යේසුස් වහන්සේ එක්ක අපේ තියෙන සම්බන්ධතාවය ඒක තුල අඩුම ගානේ යාච්ඡාවක් නැති මිනිස්සු ඉන්නවා ක්‍රිස්තියානි යාච්ඡාවක් කරන්නේ නැති පැය 24ම යාච්ඡාවක් නැහැ පැය 24ම කනවා බොනවා අනිත් හැම දෙයක්ම කරගන්නවා දිනාඩි 10ක් දානේ හිස නැමෙන්නේ නැහැ දෙවියන් වහන්සේ ඉදිරියේ හැබැයි අපි හොඳ කිතුණු අපි මල් වාගේ අපි ස්වර්ග රාජ්‍යයට යනවා දෙවියන් වහන්සේ කෙනෙක් යනවා දාන නමලා ආශා කරන්ට යනවා වලාකුළු වල එලෙක්ට්‍ර මේට යන්න යනවා ලොකු හීන තියාගෙන ඉන්නේ නමුත් මේ පොළවේ ක්‍රිස්තියානි ජීවිතයේ දෙවියන් වහන්සේක සම්බන්ධතාවය විනාඩි 10කටවත් නැහැ හැබැයි අපිට මෙහෙම එක්ස්කියුස් එකක් තියෙනවා ඒකට මම ඒ උනාට පාර යන හැම තිස්සෙම යාච්ඡා කර යන්නේ මොනවද කරගෙන යන්නේ යාච්ඡා ටොයිලට් එකෙත් මම යාච්ඡා කරගෙන ටොයිලට් එකේ වහන්නේ ස්වාමිනී උන්වහන්සේගේ මහිමය ගැනම තමයි උන්වහන්සේ කරුණාව ගැනමයි මම සිහි කරන්නේ මුළු හදවතින්ම මම උන්වහන්සේ එක්කයි ඉන්නේ මගේ ආත්මේ ප්‍රාණේ ශරීරය ඔක්කොම උන්වහන්සේ එක්කම තමයි තියෙන්නේ හැබැයි මට දන ගහන්න බෑ විනාඩි 10ක් දන ගහන්න බෑ මට අමාරුයි හැබැයි මම ක්‍රිස්තියානි මේ වගේ අය කවදාවත් ස්වර්ගයට යයි කියලා ඔබ සිතනවාද
අපි අපිව රවටා ගැනීමක් තුලයි ඉන්නේ. මේ රැවටීමෙන් අපි අද එළියට එනවා. මම කියන අපි නෙමෙයි මම කියන මිනිසයා මාව රවටගෙන ඉන්න රැවටීමෙන් එළියට එන්න ඕනේ. සිත බොහෝ රැවටිලිකාරයි. සිත මොකද්ද? රැවටිලිකාරයි. අපේ හිත අපිව රවටනවා අපි දන්නේ නැහැ. උඹ දන්නවද මොකද ක්‍රිස්තියානි කාර්යයක් කියලා? උඹ හරි ෂෝක්, උඹ හරි ධර්මිෂ්ඨයි. උඹ බලපන් හරි බලවත්, උඹ හරි සිරියාවන්තයි. සිත හරි රැවටිලිකාරයි. සිත අපිට කියන ඔබ හරි හොඳයි කියලා. ඔබ බොහොම යහපත් මිනිහෙක් කියලා. රැවටෙන්න බෑ සිතට. වචනේ එක්ක ඔබේ ජීවිතේ තියලා බලන්න. සම්බන්ධතාවය කොහොමද කියලා බලන්න. කැඳවුණු ලැබුව සුදුසු නොවිති කරන්න දෙයක් නැහැ. කැඳවුණු ලැබුව ඊශ්‍රායල් වංශය උන්වහන්සේ පිළිගත්තේ නැහැ, ප්‍රතික්ෂේප කරා. උන්වහන්සේ කියනවා දැන් මොනවද කියන්නේ? ගිහිලා මන් මාවත් තුළ ඉන්නව සුදුසු නොසුදුසු යහපත් අයහපත් ඔක්කොම ගේන්න. අද සභාව තුළ ඉන්නවා හොඳ මිනිස්සු ඉන්නවා නරක මිනිස්සු ඉන්නවා. ඔක්කොම වෙන්න කියලා ආරාධනා කරලා තියෙන රජතුමා. දෙවියන් වහන්සේ දොර අරලා තියෙන්නේ. විවෘත ආරාධනාවක්. එක එක්කෙනාට ස්පෙෂල් ඉන්විටේෂන් එකක් දුන්නේ නැහැ. එක ඉන්විටේෂන් එකක් දීලා කිව්වා මේ ඉන්විටේෂන් එකට ඕන එකකට එන්න පුළුවන්. ඒ නිසා ඔක්කොම සභාව තුළට ආවා. ඔක්කොම දෙවියන් වහන්සේ තුළට ආවා. දැන් රජතුමා එනවා මංගල ශාලාවට. බලන්න එනකොට එකෙක් ඉන්නවා. කොහමද? මගුල් වස්ත්‍රයක් නැති එකෙක් ඉන්නවා. නිකන් තමන් ආවා වගේම ඇඳුමක් ඇඳගෙන ඔහි ඉන්නවා. දැන් රජුව අහනවා මොකද අහන්නේ? යහළුව මංගල වස්ත්‍රයක් නැතුව ඔබ කෙසේ මෙතනට ආයේදයි ඔහුට කීය. දැන් රජතුමා අහනවා යාළුවා මිත්‍රයා ඔබ කොහොමද මේක ඇතුළට ආවේ? මංගල වස්ත්‍රයක් නැතුව. ඔහුට දෙන්න උත්තර නැති වුණා. කියන්න දෙයක් නැති නිසා ඔවුන් නිහඬ වුණා, නිශ්ශබ්ද වුණා. මේකේ අර්ථය මොකක්ද? අපි දකිනවා පරණ කාලේ පැරණි කිව්සුමේ මගුල් ගෙදරකට මිනිස්සු කෙනෙකුට එන්නේ අස්ප කරත්ත වලින්. ඔවුන් බොහෝ දුර ගෙවාගෙන යන්න ඕනි. දූවිලි කාගෙන ඉන්න ඕනි. ඔවුන් එනකොට ඔවුන්ගේ ඇඳුම් දූවිලි වල වැටෙනවා, දූවිලි කාලා ඔවුන්ගේ ඇඳුම් අපවිත්‍ර වෙනයි ඔවුන් එන්නේ. ඒ නිසා රාජ්‍යරෝ හැම කෙනෙකුටම මේ මගුල් ගෙදරට එන හැම කෙනෙකුටම අනිවාර්යෙන් අපි කියන ලෙනින් වලින් සේද වලින් ඒගොල්ලන්ට ඇඳුමක් දෙනවා. ස්පෙෂල් අර ડોක්ටර් අපි මේ මොකද ඔපරේෂන් රූම් එකක ලෙඩේ බලන්න යනකොට එකක් දෙන්නේ දාන්න යන්නේ ගාම. ඒ වගේ හැම කෙනෙකුටම මංගල වස්ත්‍රයක් දෙනු ලබනවා. මේ මංගල වස්ත්‍රය දාගෙන තමයි ඒ හෝල් එකට එන්න පුළුවන්. ඒ ඔවුන්ට දෙන ගරුත්වය. ඔවුන් පිළිගැනීම. වස්ත්‍රය දීලා තමයි පිළිගන්නේ. දැන් මෙතනින් අහනවා උඹට මේ මංගල වස්ත්‍රය නැතුව උඹ කොහොමද ආවේ අතුලට? ඔවුන් දෙන්න උත්තරයක් නැහැ. රජතුමා කියනවා මොහුගේ අත්පා බැඳ මොහු පිටත අන්ධකාරයේ දමාපල්ලා. අපිට තියෙන මංගල වස්ත්‍රය මොකක්ද? දේව රාජ්‍යයක් වලට ඇවිත් ඉන්නවා. ස්වාමීන් වහන්සේට ඇවිත් ඉන්නවා. අපි කිතුනෝ වෙලා ඉන්නවා. දේව දරුවෝ කියලා අපි කියනවා. අපි ආරාධනේ ලබන ආරාධනේ පිළිඅරගෙන ඇවිත් ඉන්නවා. නමුත් අපි ළඟ මංගල වස්ත්‍රයක් නැත්තම්. ඒ වස්ත්‍රය දෙවියන් වහන්සේ අලුත් යුස්මින අපිට දුන්න වස්ත්‍රය තමයි ගැලවීම නැමැති වස්ත්‍රය. හලෙලූයා. මේ ගැලවීම නැමැති වස්ත්‍රය නැතුව ඔබ මෙතන ඉන්නවනේ. ඔබ ගැලවිලාද? නෑ ඔන්නේ මම නිකන් ආව බලලා යන්න. මොකටද ඇවිල්ලා තියෙන්නේ? බලලා යන්න ආවා. ස්වාමීන් වහන්සේ ඇවිල්ලා බලනකොට ඔක්කොම ලස්සනට ගැලවි වස්ත්‍ර වලින් සේදිලා පිරිසුදුව ලස්සනට බබලවගෙන ඉන්නවා. එකෙක් විතරක් කිලුටුවට හිටගෙන ඉන්නවා. මොකද මේ මංගල වස්ත්‍රයක් නැතුව ඉන්නවා කියලා කියන්නේ? තමාගේ පාපය තුලම සිටීම. කරන පාපය කරගෙන එහෙම්මම ඉන්නවා. ඉන්නේ දෙවියන් වහන්සේ තුල, ඉන්නේ දේව ගෘහය තුල, ඉන්නේ මංගල ශාලාව තුල. හැබැයි ඉන්නේ පාපේ පිටින්. තමගේ පරණ පාපය එහෙමම තමා තුල තියාගෙන ඉන්නවා. ඒක අතාරින්න කැමැත්තක් නැහැ. කරගෙන ගිය හැම දෙයක්ම තමගේ ජීවිතේ ගැන හොරකම, වංචාව, වෛශ්‍යකම, බොරුව, කපටිකම, සල්ලාලකම, බේබදුකම, වේද, ලබ්ධි, වේද, පක්ෂපාත, ජාති, කුල, මල, වේද මේ ඔක්කොම තියාගෙන දෙවියන් වහන්සේ තුල ඉන්නවා. ඉතලා කියනවා මොනවද කියන්නේ? උන්වහන්සේ අහන උත්තරයක් දෙන්නේ නැහැ. ඒ පාපයෙන් මේ මිනිස්සයා පිඟිලා ඉන්නවා. මොනවද ස්වාමීන් වහන්සේ කියන්නේ? ඔගේ අත්පා බැඳ. අත් දෙක තිබුණොත් තමයි ඔබ පව් කරන්නේ. කකුල් දෙක තිබුණොත් තමයි ඔබ පාපෙට යන්නේ. දැන් ඔගේ අත් දෙකයි කකුල් දෙකයි ගැට ගහලා දාන්න කියනවා අන්ධකාරයට. දැන් ඔහු හිටියේ කොහෙද? මීට කලින් හිටියේ කොහෙද? ආලෝකයේ. ප්‍රීතිය, සතුට, සමාදානය, රාජ්‍යරුවන්ගේ අභිමුඛයේ ඔහු හිටියේ. දැන් රාජ්‍ය අභිමුඛයෙන් ගෙනියනු ලැබුවා. ආලෝකයෙන් අන්ධකාරයට ගෙනියනු ලැබුවා.
අන්තකාරයේ තියෙන දක්මිණි කෑමක් ඇඬීමක් පමණයි. හොඳ තිබුණ අත්පා නිදහස දැන් ගැට ගහලා දාලා තියෙනවා. මේක තමයි අන්තිමට වෙන්න යන්නේ. ස්වාමීන් වහන්සේ තුල ඉඳලා උන්වහන්සේගේ උන්වහන්සේ පිළිගන්නේ නැතුව ඔහි යන්නම් වානේ මේ ක්‍රිස්තියානි ජීවිතේ ගිහිල්ලා අවසානයේ දවසක් එනවා ස්වාමීන් වහන්සේ හැම කෙනෙක්ගෙම ගණන් ඉල්ලන්ට යන. පහුගිය කාලෙම මම කල්පනා කරා ඇයි මේ සභාව පමණක් නෙමෙයි මේ ලෝකෙ තියෙන සමස්ත සභාවන්ම දැන් දෙවියන් වහන්සේ අත්හැරගෙන හිමීට ලෝකෙට සංක්‍රමණය වෙමින් තිබෙනවා. ලෝකයේ විදියට සංක්‍රමණය වෙමින් තිබෙනවා. ලෝකෙ තිබෙන හැම දෙයක්ම Taman තුළ දාගෙන ඉන්නවා. ක්‍රිස්තියානි මිනිස්සු ක්‍රිස්තියානි විදියට පච්ච කොටනවා, කුරුසයක් කොටා ගන්නවා. එතන මොකද කියන්න බෑනේ. නැත්නම් ජේසුස් වහන්සේ කොටා ගන්නවා. පච්චයක් ගහ ගන්න. නැත්නම් මොනවද කරන්නේ? දේව මෑණියන් කියලා ගහ ගන්න මරියතුමියව. බයිබලයට සම්බන්ධ මොකක් හරි එකක් ගහ ගන්නවා. නැත්නම් පොන්තේ ගහ ගන්නවා. දැන් මොකද කියන්න බෑනේ. අපි ක්‍රිස්තියානි ඒ නිසා තමයි කුරුසෙ කොටලා තියෙන්නේ. මම ක්‍රිස්තියානි ඒ නිසා තමයි පොන්තේ ගහගෙන ඉන්නේ. මම ක්‍රිස්තියානි ඒ නිසා තමයි ජේසුව ගහගෙන ඉන්නේ. පපුව පුරාම ජේසුව. ලෝකීය ආකාරයට සමාන වෙමින් උන්වහන්සේ වචනේ තා පැහැදිලිව කියනවා. රෝම 12:5 දෙවෙනි පදේ. නුඹලා ලෝකීය ආකාරයට සමාන නොවි සිත අලුත් කර ගැනීමෙන් අන්‍යාකාරයත්වෝ වේයන්. අපි අලුත් වෙන්න ඕනේ මොනවද? හදවත. යේසුස් වහන්සේ පිළිගත්ත මොහොතේම කලින් අහගෙන ඉන්නවා නම් පච්ච අතපය කපලා දාන්න යන්න එපා. යේසුස් වහන්සේ පිළිගන්න කලින් ඒවා කරේ. දැන් ඔබ අලුත් මිනිස්සු ගැන වද වෙන්න එපා. නමුත් යේසුස් වහන්සේ පිළිගත්තට පස්සේ මේ දේවල් කරනවා නම් භයානක තැනක ඉන්නේ. මොන ක්‍රිස්තියානි ජීවිතයක්ද? මොකද මේ ක්‍රිස්තියානිකම? ප්‍රශ්නයක් ආපු ගමන් ටක් ගාලා යනවා ගිහලා බොනවා. බීලා කියනවා මට දරා ගන්න බැරි වුණා. දෙවියන් වහන්සේ ඔබ හින්දා කුරුසේ පැය 6ක් එළිලා හිටියා දරාගෙන හිටියා ඔබ වෙනුවෙන්. ඔබට පොඩි ප්‍රශ්නේ ඊයේ පාස දේශනා කරන ලස්සන දේශනාවක්. හalleluya. කෝපය ආවාට පස්සේ කෝපයේ ඇති වුණාට පස්සේ ඒ කෝපය තුල අපි භයානක දේවල් කරනවා. මොකද මම කරලා තියෙන දේවල් මගේ කෝපයේදී. මම ගොඩාක් ඉගෙනගත්ත දේවල් වල සහතික පාත්‍ර මගේ ළඟ මිටියක් තිබුණා. තරහ ඇවිල්ලා කොහොම ඉරුවා. කෑලි වලට ඉරලා පුච්චලා දාලා සමහර වෙලාවට කෑලි තියෙනවා. මම විදේශ ගත වුණාට පස්සේ මට යම් අවස්ථාවකදී සහතික ඕන කරා. මම යම් දේවල් කරා කියලා මට පෙන්වන්න සහතික අවශ්‍ය කරා. දැන් එක සහතිකයක් නැහැ. පෙන්වන්නවත් සහතිකයක් නැහැ. මම මොනවද මේ කෝපෙන් කරගෙන තියෙන්නේ? මට විශාල හානියක් මම පමුණවගෙන තිබෙනවා. මගේ තරහ නිසා මගේ කෝපය නිසා මට ලැබෙන්න ඕනේ ගොඩාක් යහපත් දේවල් මම නැති කරගෙන තියෙනවා. ප්‍රංශේදී මට වීසා එකක අවුරුද්දෙන් ලැබෙන්න ඕනේ මම වැඩ කරපු දැන මට ඉවසන්න බැරි නිසා මගේ තරහට එතනින් එක රණ්ඩු වෙලා වීසාත් එපා මුකුත් එපා ඔක්කොම ප්‍රොසෙසින් එකේ තියෙන්නේ දැන්. ඊළඟ මාසෙ ගිහින් පෙනී ඉඳලා කාඩ් එක අරන් එන්න ඕනේ. වැඩ කරන අයත් එක්ක වැඩ කරන්න බෑ කියලා හැමදාම ඒගොල්ලෝ කරන දේවල් දරා ගන්න බැරි දේවල් කරා. මට තිබුණා ඉවසගෙන තව එක මාසෙකින් කියලා ඉන්න. ඒ මාසෙ මට ඉවසන්න බැරි වුණා. මම වැඩ කරපු ආයතනයේ ප්‍රධානිය ඇවිල්ලා මගේ කකුල් දෙක අල්ලලා වැන්දෙන ටික විතරයි. එහෙම කරන්න ඕනේ නෑ. ඔබ බොහොම යහපත් කෙනෙක් නිසා. ඔබ යන්න එපා. ඔබගේ අනාගතය ගැන හිතපන්. මේගොල්ලෝ ගැන හිතන්න එපා. උන් කරන දේවල් ගැන ඔබ හිතන්න එපා. ඔබගේ ජීවිතය ගැන හිතපන්. තව මාසෙක තියෙන ඉවසීමෙන් හිටපන්. මම ඔබට පඩි වැඩි කරන්න. මම ඔබට උදව් කරන්න. මේක කරන්න එපා ඔබ. මම කිව්වා නෑ. මම තීරණය කළා ඉවරයි. මගේ තීරණය තමයි මෙන්න මගේ අස්සිමේ සාතිකේ මම ගියා. අවුරුදු 6-7ක් තිස්සේ ඊට පස්සේ වීස එකක් නෑ. එක එකාට වදිනවා ලෝයස් ළඟට ගිහිල්ලා ලස්ස ගණන් සල්ලි දුන්නා ලෝයස්ට. වීස එක හදලා දෙන්න කියලා. එක මාසෙන් නිකන් ගන්න තිබුණ දෙයට ලස්ස ගණන් වේදන් ගන්න සිද්ධ වුණා. අපේ කෝපය අපේ ජීවිතේ බොහෝ යහපත් දේවල් අපෙන් අරන් දානවා. මිනිස්සු අද කෙනෙක්ව මරන්නේ තරහට අපු ගම කපලා කොටලා මරලා දානවා. මරුවාට පස්සේ පුදුම වේදනාවක් තියෙන්නේ. මම ඇයි මෙච්චර ඉක්මන් වුනේ? මට ඉවසන්න තිබුණා. මගේ ඉවසීමක් නැති නිසා මම ගොඩාක් දේවල් කරගත්තා. දරුවෙකුට තරහට පාරක් ගහලා බලන්න. ඔබට හිතෙන්නේ නැද්ද ලොකු වේදනාවක් පස්සේ? ඇයි මම මේ දරුවට පාරක් ගැහුවේ මට ඉවසන්න තිබුණා. මගේ වයස මොකද්ද? මමට එහෙම හිතනවා. මගේ වයස මොකද්ද? මේ දරුවගේ වයස මොකද්ද? මම මේ දරුවට ගොඩාක් වයසින් වැඩිමනල් කෙනෙක්. මට මෙච්චර ඉවසීමක් නැත්නම් මේ වගේ පොඩි ළමයෙකුට එච්චර ඉවසීමක් නැති වෙන එක සාමාන්‍ය දෙයක්. ඉවසන්න ඕන තැන්වලදී අපි ඉවසන්නේ නැති නිසා බොහෝ විනාශයන් අපේ ජීවිතේ සිද්ධ වෙනවා. ඒ නිසා අපි බොහෝ වෙලාවට ඉවසන්න ඉගෙන ගන්නට ඕනේ.
කිඳුනුවෙක් හැටියට මේක අපේ ජීවිතේ අපි පුහුණුවක් හැටියට තබා ගන්නට ඕනේ. උන්වහන්සේ කියනවා කැඳවනු ලැබුවා නම් බොහෝය. නමුත් තෝරා ගන්න ලැබුවා නම් ස්වල්පයි. අතලොස්සයි. ගණන් කරන්න පුළුවන් සංඛ්‍යාවක්. අපි මේ උතුම් වූ ගැලවීම ලැබුවාට පස්සේ මොනවද කරන්නේ? පාපය තුල තවත් ඉන්න යනවාද? ලෝකයේ සංකරණය වෙන්න යනවාද අපි? අද මිනිස්සු සබාවනේ නේ ගොඩක් අඩු කරලා තියෙන්නේ. ඉනිදාසර කරුණු දහසක් තියෙනවා. මගේ අතන රිදෙනවා, මගේ මෙතන රිදෙනවා, කොන්ද රිදෙනවා, බඩ රිදෙනවා, ඔළුව රිදෙනවා. මහන්සි වැඩ කරලා අපිට මහන්සි අද විතරයි නිදහසේ ඉන්න තියෙන්නේ. අපි දේවයන් වහන්සේ තුල තමයි ඒ උනාට ඉන්නේ. නෑ. මේ පොළවේ ඉඳලා සතියේ එක දවසයි. 10 ඉඳලා 1 වෙනකන් විතරයි මෙතන දේවමේ පැවැත්වෙන්නේ. 10 ඉඳලා 1 වෙනකන් පැය 3යි. දවස් 7කින් පැය 3ක් දෙවියන් වහන්සේ තුල ඉන්න බැරි මිනිස්සයා කියනවා ජීවිත කාලය පුරාවටම ස්වර්ග රාජ්‍යෙට ගිහිල්ලා දෙවියන් වහන්සේ ඉදිරි උන්වහන්සේට ඒ පැය 24ම නමස්කාර කරගෙන ඉන්න යනවලු. ඔබට මා සතියේට පැය 3ක් දෙවි පාමුලේ ඉන්න බෑ ඔබට. ඔබ ස්වර්ගෙට ගිහින් පැය 24ම නොනවත්ව උන්වහන්සේට ප්‍රශංසා කරන්න යනවලු. මොන බොරුවක්ද? කවුද රවටන්නේ? මම රවට ගන්නවා එච්චරයි. කවුරුත් කාවත් රවටන්නේ මම කියන මිනිස්සයා මාව රවටමින් ඉන්නවා. ඔබ ස්වර්ගයට යනවා බලාගනින්. ඔබ ගිහින් දෙවියන් වහන්සේට මම ප්‍රශංසා කරන්න යනවා. ධන ගහන මෙතන කරන්න බැරි එක ඔබ කොහෙද එන්නේ කරන්න යන්නේ? දැන් සෙවණි මිනිස්සු අරගෙන යන්නේ නැහැ. එවැනි මිනිස්සු අරගෙන යන්නේ නැහැ. අවසාන කාලේ ඔබට මම පොඩි දෙයක් කියන්නද වෙන දේවල්. උන්වහන්සේගේ වචනේ කියනවා එළිදරම් පොත ඔබ කියවන මිනිස්සෙක් නම් දවසක ඒක උගන්වන්න අපි පටන් ගන්නවා. එතකොට තමයි ලොකු බයක් ඇති වෙන්නේ යන්නේ. දෙවියන් වහන්සේගේ සෙනඟ උන්වහන්සේ අරගෙන දැම්මට පස්සේ උන්වහන්සේ විසින් එවන පීඩාව මේ පොළවට මිනිස්සුගේ ශරීරයේ පුරා එකවරම gadu හට ගන්න යනවා. මොනවද හට ගන්න යන්නේ? gadu, තුවාල, කසාන දාන්න යනවා. පොඩි යෝනේ මෙච්චර ලොකු ඒවා දාන්න යනවා. ඔළුවේ මුළු ඔළුවෙම කනේ මූණේ කටේ නහයේ ඇඟේ බඩේ හැම තැනම තුවාල. අල්ලෙක් තුවාල. ඇඟිලි වල තුවාල වල පැස්සවනවා දැන්. එක්කෙනෙකුට තුවාලයක් තියෙනවා නම් කමක් නැහැ. පවුලේ ඉන්න අනිත් කෙනා පොඩ්ඩක් යට හූරලා හරි අනේ මට කසටවත් ඉන්න බෑ කසල දාන්න මාව පොඩ්ඩක් කියලා. පවුලේ ඉන්න 6 දෙනාටම තුවාල නම් හොරි නම් අන්තිම කාලේ දේවවචනේ කියනවා උදහසේ වාජන මේ පොළොව වෙතට වගුරුන විට මහා භයානක තුවාල gadu හඬ ගන්න යන මිනිස්සු අපිට. කට ඇතුලේ තුවාල කන්න බෑ, බොන්න බෑ, කෝපයක් අතෙන් අල්ලන්න බෑ, අතවල තුවාල. කිසි කෙනෙකුට උදව්වක් කරන්න බෑ, ඇඳුමක් දා ගන්න බෑ. ඒ පැසවල තුවාල ශරීරයට ඇලිලා රෙදි. ඒ නිසා ඇඳුම් අඳින්නේ නෑ මිනිස්සු. ඇයි? මේ තුවාල වල වේදනාවේ පැසවිල්ල දරන්න බැරි නිසා වස්ත්‍ර අඳින්නේ නෑ. හැම මිනිස්සෙක්ම තුවාල වලින් පිරීලා දොස්තර කෙනෙක් නෑ ડોක්ටර් මට ස්වාමීපනේ මගේ මුළු ශරීරෙම තුවාල ගඩුවට අරගෙන බෙහෙත් දෙන්න කියන බෑ දොස්තරණත් ගඩුවට අරගෙන මුළු ලෝකෙම මෙන්න මේ අතරපත් වෙන්නට යනවා. උන්වහන්සේගේ ඊළඟ උදාසේ වාචනය මේ පොළොවට අලෝපු ගමන් මුළු ලෝකෙම තියෙන ජනය මොනවද කියන්නේ ලේ වෙන්න යනවා කියලා උන්වහන්සේගේ උදාස. දෙවියන් වහන්සේ අද බොහෝම නිහඬව ඔබ යන්නේ විදියට ඵලයන් කියලා යන්න ඇරලා ඔබ හිතාගෙන ඉන්නවනේ දෙවියන් වහන්සේ මා එක්ක ඉන්නවා. අපි දෙවියන් වහන්සේ කියනවා ජේසුස් වහන්සේ මං ජේසුස් තුල ක්‍රිස්තියානිකමේ කිසිම ලක්ෂණයක් නැතුව බොහේ යනවා දෙවියන් වහන්සේ තුල. දෙවියන් වහන්සේ උඩ එහෙම යන්නේ නෑරලා තියෙනවා. උඹේ රැවටීම තුල උඹව රවට්ටගෙන ඔබ යමින් සිටින්නේ. ඔබ රැවටිලා කියලා කියන තමයි අපිව කියලා තියෙන්නේ. උඹ රැවටිලා ඔබ රවට්ටගෙන ඒ රැවටීමෙන් වරෙන් පුතේ එළියට කියන තමයි අපිව තබලා තිබෙන්නේ. මේ පණිවිඩය අහලා ඒ රැවටීමෙන් ඔබ එළියට එනවා නම් ඔබ ආශිර්වාද ලද්දේ. නෑ ඒ තුලම මම යනවා කියලා කියනවා නම් එකක් තුවාල. දෙක මුළු ලෝකෙම ශරීරය ලේ වෙන්නට යනවා. ලේ කියනකොම නිකන් ලේ නෙමෙයි. මේ අතක් කපලා වැක්කියනකොට උතුර එන ඒ රතු පාට ලස්සන ලේ නෙමෙයි. ඒ ලේ ඇවිල්ලා කළු පාටට හුරු ලේ. මිනිස්සෙක් මැරිලා දවස් ගාණක් ගියාට පස්සේ එතන ලේ ගිහින් තිබුණම ගිහින් බලන්න ඒක දවස් තුනකට පස්සේ කළු පාටට හැරිලා තියෙනවා. ගඳ ගහන ලේ කුණු ලේ බවට පරිවර්තනය වෙනවා. මේ ලෝකෙ තිබෙන සියලුම ජලය මෙන්න මේ වගේ ගඳ ගහන ලේ බවට පරිවර්තනය වෙන්න යනවා. කොහෙන්ද වතුර බොන්නේ? හැම තැනකම තිබෙන්නේ ලේ නම් හැම විලක්ම හැම රිදක්ම
හැම ජල බඳුනක්ම ලේ බවට පරිවර්තන වෙලා තියෙනවා නම් එකම තාප දෙවනෝස එක් කරලා පෙන්නවා. මිස්රයට එක් කරලා පෙන්නවා. මිස්ර දේශයේ සිට දැඩි කරගත්තා. දේව සෙනඟට විරුද්ධව හිටගත්තා. යන්න දෙන්නේ නැහැ කියලා කිව්වා. මොනවද උන්වහන්සේ කරේ? ගැහුවා උන්ගේ ජලයට. ජලය සම්පූර්ණම ලේ බවට පරිවර්තන වෙලා ගියා. එක පාරක් එක කරපු දෙවියන් වහන්සේ නැවත අවසාන කාලේ එලිදරව් පොතේට මොලේ කරාට යනවා. එලිදරව් පොතේ සිස්ටර් එහෙනම් කමන්නේ අපි බේරුණා නෑ. අපි ඉන්නේ එලිදරව් පොතේ. අපි ඉන්නේ එලිදරව් පොතේ. ඒක සිදු වෙන කාල වකවානුවේ ඉන්නවා. උන්වහන්සේගේ පැමිණීමට සියල්ල සූදානම් වෙලා ඉවරයි. වරෙල්ලා බැටළු පැටවරන්ගේ සරණ මංගල්‍යයට කියලා රජතුමා පණිවිඩය යවලා තියෙනවා. අද මේ පණිවිඩේ බාර අරගෙන ඔබ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමැති බැටළු පැටවරන්ගේ සරණ මංගල්‍යයට ඇතුල් වෙන්න යනවද? මේ පණිවිඩය ඔබ නිකම්ම පණිවිඩයක් ඇටියට මේකත් අතේ අල්ලා දාන්න යනවද? ඔබ ගණන් ගන්නේ නැතුව ඔබ ඔබගේ වැඩවලට යන්න යනවද? මට පාර්ට් ටයිම් එකක් තියෙනවා, මට වැට් යන්න තියෙනවා, මට වත්තට යන්න තියෙනවා, උදුළු ගන්න තියෙනවා, වලක් හොදන්න තියෙනවා, රෙදි හොදන්න තියෙනවා, ලිඳක් පාරන්න තියෙනවා, කක්කුසි වලක් කරන්න තියෙනවා. මේ අපේ එක්ස්කියුසස්. අපි ටොයිලට් එකක් හදනවා සිස්ටර්. අද තමයි ඒ ටොයිලට් එකේ බඩු ටික එන්නේ. ඒ නිසා මට එන්න බෑ. ඔබ මේ මහත් වූ දෙවියන් වහන්සේගේ ආරාධනාව අත්හැරලා මොකක් පසුපසද යමින් සිටින්නේ? අපි දකිනවා ලේ මහ රෝගය හැදෙනා කාන්තාව. වසර 12ක් ලේ මහ රෝගය. උදේ හවස දවල් රාත්‍රී පැය 24ම කාන්තාවගේ නියමයේ හැටියට මාසයකට එක වතාවක් හැදෙන ඔසප් වීම පැය 24ම අවුරුදු 12ක් තියෙනවා. පොඩ්ඩක් හිතලා බලන්න. කාන්තාවක් හැටියට දින දෙකක් තුනක් ඒක දරා ගන්න බෑ වේදනාව. කෙලින් ඉන්න බෑ, කන්න බෑ. සමහරුන්ට කොහොමත් ඉන්න බෑ. ඒ වේදනාව දරා ගන්න බෑ. සමහරු කෑ ගන්නවා, මොර දෙනවා, බෙහෙත් ගන්නවා. මේ කාන්තාව අවුරුදු 12ක් මේ විදිහට ඉන්නවලු. අද කාලේ නම් ගොඩාක් මේ එක එක කෝඩෙක්ස් වර්ග තියෙනවා. සැප පහසුව සනීපයක් තියෙනවා ශරීරේ. ඒ කාලේ මේ දේවල් තිබුණේ නෑ. මොනතරම් මට ඕනි ඔබට මේ කතාවේ හරි ස්වභාවයෙන් ගෙනියන්න නැත්නම් මම මේවා කියන්න ඕනේ නෑ මෙතන ඉඳලා. මට ඕනි මේ චිත්‍රය තුල ඔබ ගෙනියන්න. ඒ කාර්ය තුල ගියේ ඔබ කාන්තාවක් හැට කල්පනා කරලා බලන්න. මොනතරම් වේදනාවක් ඇයි විඳින්නද? මොනතරම් අපහසුයක් ඇයි විඳින්නද? අවුරුදු 12 උදේ හවස දවල් රෑ ඇගේ රුධිරය පිට වෙනවා. ඇයව කොච්චර ගඳ ගහන්නේ නැද්ද? මොනතරම් දුර්ගන්ධයක් ඇගෙන් හමන්නේ නැද්ද? මොනතරම් වේදකම් ඇය කරන්නේ නැද්ද? නමුත් ඇය එක දවසක් ඇයට ආරංචි වෙනවා යේසුස් වහන්සේ මේ පාරේ යනවායි කියලා. හලෙලූයා. ඇය උන්වහන්සේ ළඟට ගිහිල්ලා උන්වහන්සේ ළඟට යන්න බැරි නම් අඩුම ගානේ උන්වහන්සේ ඇඳගෙන යන වස්ත්‍රයේ සලුවටවත් මම අත තියලා තිබ්බත් මම සුව වෙනවා කියලා ඇයට ඇදහිල්ලක් තිබුණා. අර මහා ජන ගංගාව මැදින් කොහොම හෝ ඇගේ මේ අපහසුතාවයේ මැදින් රිංගලා ගිහිල්ලා උන්වහන්සේගේ සලුවේ දාවල්ලට අත තිබ්බා. අත මෙහෙම තියපු ගමම කරන්ට් එක වැදුනා වගේ. අත තිබුණා මේ එකපාරම උන්වහන්සේගේ බඩේ අණුවස් නික්මෙන් ඇවිල්ලා රුධිරයක නිවෙස්යෙන් නතර වුණා ඇතුළ. හලෙලූයා. යේසුස් වහන්සේ ළඟනවා. කවුද මට අත තිබ්බේ? කවුද මට අත තිබ්බේ? ඇයි කියනවා ස්වාමිනේ ඒ මමයි. උන්වහන්සේ දියණියනි නුඹගේ ඇදහිල්ල නුඹ සුව කෙරුවේ. ඇයි යේසුස් වහන්සේ ඉක්මනටම දියණියනි කියලා කිව්වේ? යුදෙව් සංස්කෘතියට අනුකූලව ඒ පූජකයාගේ පවුලේ කෙනෙකුට විතරයි පුළුවන් ඒ වස්ත්‍රය අල්ලන්න. භාර්යාවට දරුවන්ට පමණයි. පිටතට යන්න බෑ ඒ වස්ත්‍රය අල්ලන්න. එහෙම අල්ලුවා නම් ඔවුන්ට දඬුවමකට ගල් ගහලා මරන්න ඕනේ. යේසුස් වහන්සේ ඒ වෙලාවෙම ඒ මමයි කියපු ගමන් දියණියනි කිව්වා. 탁කාලේම දරුවෙක් කරගත්තා. උඹට අවසරය තියෙනවා ඒ සරුව අල්ලන්න. හලෙලූයා. උන්වහන්සේ බඩට දරුකමේ වාග්ය කියලා තියෙනවා පුතේ. අද දවසේ අපි මේ ගෘහයට එන්න උනේ උන්වහන්සේගේ සරුවෙන් අල්ලන්නයි. මොන ප්‍රශ්නද තිබෙන්නේ? ඔබ උන්වහන්සේ ළඟට එන්න. ඕනෑම ප්‍රශ්න එන්න බැරිද? ඔළුව කකුල අමාරුද? කකුල කරේ තියාගෙන එන්න. එන්න බැරිද? හතර පස්සෙට කතා කරලා කියන්න. මට දේව ගෘහයට එන්න ඕනියද? මට එන්න විදිහක් නැහැ. කවුරු හරි ඇවිල්ලා ඔබ උස්සගෙන අල්ලගෙන එච්චර දුෂ්ටයි මේ සභාවේ නෑ පුතේ. එකිනෙකා උදව් කරන ආදරය කරන අය ඉන්නේ. මට එන්න ඕනේ මට එන්න විදිහක් නැහැ. අනේ පුඩුවේ වාඩිලා ඉන්න බැරිද අපි අඳක් ගෙනත් දාලා දෙන්නම්. මෙතන මම අඳක් ගෙනත් තියන්නම්.
පුටුවේ වාඩිලා ඉන්න බෑ ඇඳේ නිදාගෙන ඉන්න. හැබැයි ඔබ ඉන්නේ දේව ගෘහයයි. හැබැයි වාපු විදිහට යන්න යන්නේ නැහැ කියලා මම පොරොන්දු වෙනවා දෙවියන් අසුර. ඔබ ඒ සිතුවිල්ලෙන් එනවා නම් දෙවියන් වහන්සේව දකින්න එනවා නම් දෙවියන් වහන්සේගේ වචනේ පවත්වන මිනිසෙක් වෙනවා නම් වාපු විදිහට යන්න යන්නේ නැහැ. මේව නැත්නම් අර මංගල වස්ත්‍රයක් නැතුව ආපේ කාවගේ. ඔබ කොහොමද මංගල වස්ත්‍රයක් නැතුව ආවේ කියලා කිව්වම තමන්ගේ පාපේ පිටින් ඇවිල්ලා පාපේ සම්පූර්ණ කරන්න ඇවිල්ලා සදාව දෙකට බෙද බින්න කරන්න ඇවිල්ලා කොටවන්න ඇවිල්ලා කුහක මිනිස්සුયો කවදාවත් ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. කුහක මිනිස්සුયો ස්වර්ග රාජ්‍යයට යන්නේ නැහැ. මම දෙවියන් වහන්සේගේ දරුවෙක් කෙනෙක්ව දැක්කම මෙක් පකර ගන්නවා. හැබැයි මම දේව දරුවෙක්. මම කිතුරුයි. දෙවියන් වහන්සේ මායික් ඉන්නවා මම දෙවියන් වහන්සේක් ඉන්නවා. ඒ වුණාට මම මගේ සහෝදරයට කතා කරන්නේ සහෝදරියට කතා කරන්නේ මම මෙහෙමයි ඉන්නේ. ජෙස්පීටයි කාටද කියන්නේ දන්නේ නැහැ. සමහරවිට මට බොහෝ අය කියනවා ජෙස්පීටයි මම කියන්නේ නැහැ. මම දන්නේ නැහැනේ. බිත්තියට කියනවද කර්ටන් එකට කියනවද වහලට කියනවද පොළවට කියනවද ඕගන් එකට කියනවද පුටුවට කියනවද මම දන්නේ නැහැ. මට ජෙස්පීටයි කියලා කවුරුද මම කට පුරාම ජෙස්පීටයි කියනවා. හැබැයි respect නැතුව නිකන් ජේසුපීටයි එකක් මම කියන්නේ නැහැ. ඒක දෙවියන් වහන්සේගේ දරුකම මිනිස්යා තුළ නැති නිසා දැනස් වචනේ කියනවා මිනිස්යාගේ වැටීමට ප්‍රථමයෙන් උඩඟුව. මොනවාද? උඩඟුව. මිනිස්යාගේ වැටෙන්න කලින් මිනිස්යාගේ උඩඟුව පේන්න තිබෙනවා පොතේ. අපි සාමාන්‍ය කියනවා යා නම් හරි උඩඟුයි. වැට්ටිය නම් උඩ යන්නේ නැහැ. ගොඩාක් උඩ ගිහින් ඉක්මනට වැටෙන්න යනවා. මේවා නිකන් කියමන් නෙමෙයි. ඒ වචනේ කියනවා. මිනිස්සුගේ වැටීමට ප්‍රථමයෙන් උඩඟුවාට ගන්නේ. ඔබට කවුරු හරි කියනවා නිකන් අර උඩඟුයි කියලා ප්‍රවේශම් වෙන්න. ඒකට උත්තර දෙන්න යන්න එපා. කෙනෙකුට ඔබ උඩඟුවවට පේනවා නම් ඔබ මොනවද කරන්න ඔබ යටත් පර කරන්න ඕනේ. ස්වාමී මට සමාවෙන්න මගේ උඩඟුභාවය නිසා. මම මේක අත්හරින්න යනවා. මට නොපෙනෙන උඩඟුවක් ඔවුන්ට පේනවා නම් අනුකම්පා කරන්න. තව කෙනෙක් ඔබට උඩඟුනාට කමන්නේ ඔබ යටත් වෙන්න. ඔබ ආදරය කරන්න. ඒකයි වෙන්නට ඕනේ. අපි කියමු ඉක්මනට සුදු මදතුමාගේ සුභාරංචි 7 වෙනි පරිච්ඡේදයේ අපි යමු පුතේ. 7:13 විනාඩි 10න් ඉවරයි. පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා. පටු දොරටුවෙන් ඇතුල් වෙයල්ලා. මක් නිසාද? විනාශයට යන දොරටුව. විනාශයට යන දොරටුව විශාලය. පාරත් පළලය. එයින් ඇතුල් වන්නෝද බොහෝය. උන්වහන්සේ කියනවා පටු දොරටුවෙන් ඇතුළු වෙයල්ලා. විනාශයට යන මාවත විශාලයි. හරිම සුබ පහසුවෙන් සැප පහසුවෙන් සියල්ල ඔබට සලසා තිබෙනවා එකේ. ඒ වගේම අපි කියමු හිතෝපදේශ 16:25 වෙනි පදේ උන්වහන්සේ කියනවා කියන පොතේ හිතෝපදේශ 16:25 මිනිස්සුන්ගේට පෙනෙන මාවතක් ඇත. ඒ මාවත කෙලවර මොනවද හම්බෙන්නේ? 16:25 මනුෂ්‍යයාට හරිව පෙනෙන මාර්ගයක් ඇත. එහි කෙලවර නම් මරණීය මාර්ගය. මනුෂ්‍යයාට හරිව පෙනෙන මාවතක් ඇත්තේ. එකිනෙකාට මම කරන දේ මට හරි. එයා කරන දේ එයාට හරි. අපි අපිට හරි. එහෙම වුණා මේ ලෝකෙම අද විනාශෙට ගිහිල්ලා තියෙන්නේ ඇයි? ඔය එක කරන ඔක්කොම ඒකට හරි. එයාට වැරදුනොත් මට කමක් නැහැ. එයාට කොහොම වෙන්නවද මට අදාළ නැහැ ඒක. මට හරි. my car, my petrol, my diesel මම යනවා. හැබැයි උන්වහන්සේගේ වචනේ කියනවා මිනිස්සුන්ට හරිව පෙනෙන මාර්ගයක් ඇත්තේය. එහි අවසානය නම් මරණයයි. මේ තමයි පරණ මාවත. විශාල මාවත. මේ මාවත යන අයට ජීවනය හම්බෙන්නේ නැහැ. මේ මාවත යන අයට තිබෙන්නේ මරණයයි. පාඩු මාවතෙන් යන මිනිසෙකුට තිබෙන ජීවනය. යේසුස් වහන්සේ මේ පොළොවට ආවේ කුරුසේ මැරිලා දින 3කින් නැගිටලා මේ පොළවේ අපිට අක්කර ගණන් උරුම කරලා දීලා ඉඳා පුතේ උඹට අක්කර 5ක් උඹට 10ක් උඹට 20ක් 25 පොළවේම හිටපන් කියන්න නෙමෙයි. උන්වහන්සේ ආවේ මේ පොළවේ ජීවිතයෙන් අපේ ස්වර්ගයට ගෙනියන්නයි. අපිට මේ පොළවේ කිසිම දෙයක් අයිති නැහැ. කිසිම දෙයක් අල්ලගෙන ඉන්න හිතන්නත් එපා මේ කාලේදී. අවසාන වශයෙන් මම කැමතියි කියවන්නට රාජාවලිය පරණ ගිවිසුමට අපි යමු. එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදය අපි දැනගෙන කියවමු.
පුංචි කතන්දරයකින් මම ඉවර කරන්නට යනවා. එක රාජාවලිය 17 වෙනි පරිච්ඡේදය. 17 කියවන්න පුතේ 2. ස්වාමින් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙතනින් පිටත් පූර්ව දිශාවට ගොස් යෝර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටපන්. ආමේන්. ස්වාමින් වහන්සේගේ වචනය ඔහු වෙතට පැමිණ මෙතනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යෝර්දාන් ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඔය ළඟ සැඟවී සිටපන්. ස්වාමින් වහන්සේ එලියට කතා කරලා කියනවා එලියා නුඹ ගිහිල්ලා ආප්ට පෙනී ඉන්න ඕනේ. තවද ගෙලියේ දිවිසුවන්ගෙන් එක්කෙනෙකු තිෂ්බිය එලියා ආප්ට කතා කොට මා සේවය කරන ඊශ්‍රායලගේ දෙවියන් ස්වාමින් වහන්සේ ජීවමාන බව සැබෑවස්සේම මාගේ වචනය ලෙස මේ අවුරුදු වල පිනිවත් වැස්සවත් නොවසින්නේ කීවේය. අපි දන්නවා බයිබල් විශාරදවරු කියනවා මේක තමයිලු ලෝකයේ තිබෙන භයානකම විනිශ්චය දඬුවම දෙවියන් වහන්සේගේ. අපි දකින ලෝක විනාශය ජල ගැල්මකින් සිද්ධ කරා දෙවියන් වහන්සේ උප්පත්ති 6 වෙනි පරිච්ඡේදය බලනකොට. මරණය කොහොමද මරණය දැන් ජලයේ වැඩිච්ච මොනේ මිනිස්සේ ජලයේ ගිරෙන මිනිස්සේ මැරෙනවා වැඩිම වුණොත් අපි කියමු පැයක් දෙකක් හරි තුනක් හරි දවසක් හරි විඳවලා මැරෙනවා මේ මිනිස්සා. ගින්නට වැඩිච්ච මිනිස්සේ ඒ ගින්නෙන් ඔහුගේ ශරීරය දැවිලා ඉවර වෙනකම් ශරීරය දැවෙන්න පුළුවන් කොච්චරද? ඒ ප්‍රමාණයෙන් පස්සේ ඒක ඉවරයි. ඒ වගේ ඒකේ ඉවරයක් තියෙන අවසානයක් තියෙන. ඒක හොඳයි කියලාම කියනවා නෙමෙයි. නමුත් ඒවට අවසානයක් තිබෙනවා. නමුත් මේ මෙතන ආවෝ මේ දඬුවම මේ ඊශ්‍රායෙල් වරුන් වෙතර දෙවියන් වහන්සේ දෙන්නා වූ දඬුවම උන්වහන්සේ කියනවා එලියට ගිහින් කියපන් මේ වර්ෂ මේ මම ආයේ කියනතුරු මේ පොළවට නැත්නම් මේ දේශයට වැස්සවත් පිනිවත් එන්ට් යන්නේ නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න. පින්නක්වත් නැති වැස්සක්වත් නැති පොළොවක අපි ජීවත් වෙනකොට මොනවද වෙන්නේ ජන ජීවිතේට? ආහාර හිඟ වෙන්නවා. පානීය ජලය හිඟ වෙනවා. ඒ ටික නනා හිටපොයි ටික ටික නෑම අඩු කරනවා. රෙදි හොදන එක අඩු කරනවා. ඊයුම් පියුම් අඩු කරනවා. සත්තුන්ට වතුර නැතුව සත්තු මැරිලා යනවා. හැයි ඒ උන්ට දෙන්න මිනිසුන්ට බොන්න වතුර නැතිකොට සත්තුන්ට දෙන්න වතුර තියනවාද? සත්තු ටික මැරිලා යනවා. කුඹුරු ටික මොනිකාම වේලිලා පුපුරලා යනවා. තමන්ගේ ගොවිතැන් ටික නැති වෙලා යනවා. තමන්ට බොන්න නැති වුණාම ශරීරය ෂය වෙනවා. මිනිස්සයා ලෙඩ වෙන්න පටන් ගන්නවා. මිනිස්සයා වේලිලා කර වෙලා යන්න පටන් ගන්නවා. ජීවිතේ ඊට පස්සේ මිනිස්සු මොනවාකට පිස්සු ඇදලා වගේ වතුර හොයාගෙන හතර වටේම යනවා. හතර දිග්භාගෙම යනවා උන් වතුර හොයාගෙන. ඊටාම ඈත ගව් ගණන් දුර ගිහිල්ලා ඕන් වතුර අරගෙන එනවා. මේ වගේ තත්ත්වයක් මේ රටට ආවා. මේ තමයි දෙවියන් වහන්සේගේ විනිශ්චය වුන් වෙතට ආවා. ඇයි මේ විනිශ්චය ආවේ කියලා කියනවනම් අපි දකිනවා අහබ් කියන රජුරෝ ඒ බාල් කියන දෙවියව නැවත යෙසබෙල් විවාහ කරගෙන ඒ රටේ වුන් ඇදහුවා සීදෝන් වරුන්ගේ දෙවියවන බාල්ව අරගෙන එනවා නැවත ඊශ්‍රායල් දේශයට. මේ බාල්ව දෙවියන් වහන්සේ අපි දකිනවා උන්වහන්සේ මේ පොරොන්දු වුණාට පස්සේ උන් හිමින් යන උන්ට ගිවිසුම දීලා උන් පොඩ ස්ථාපිත කරලා මේ බාල් කියන යකාව හිමින් තාලු කරලා ඊශ්‍රායලෙන් එළියටම තාලු කරලා දැම්මා. අන්තිමට සීදෝන් වරු මොනවද කරේ? මේ විසික් කරලා දාපු බාල්ව අරන් ගිහිල්ලා ඒගොල්ලෝ කියාගත්ත ඒගොල්ලන්ගේ දෙවි කෙනෙක් හැටියට. ඊට පස්සේ ඔවුන් බාල්ට වැඳගෙන නමස්කාර කරගෙන හිටියා. බාල් කියන්නේ භයානක දෙවි කෙනෙක් දෙවියන් වහන්සේ පිළිකුල් කරන්නා වූ දෙවියන් වහන්සේ අකමැතිම ඒ පාපයෙන් මේ මිනිස්සුන් නිදහස් කරාට පස්සේ මොනවද කරන්නේ? මේ රටේ රජුරෝ ගිහිල්ලා සීදෝන් දේශයේ ඒ රජුරුවන්ගේ දුව අසාර බැඳලා ඒ දුව නිකන් නෙමෙයි එන්නේ යකාවක් අරගෙන ඇතුළට ආවා. එනිලා මේගොල්ලෝ දැන් බාල්ට පූජාසන ආදන අශේරා කණු ආදන නමස්කාර කරන්න පටන් ගත්තා. දෙවියන් වහන්සේගේ උදාස කෝපය ඇවිලුණා. මේකෙන් අපිට එක පාඩමක් ඉගෙන ගන්න තියෙනවා. ඒ තමයි මොන දෙවියන් වහන්සේ තුළට අපි ආවට පස්සේ අපි අතෑරපු පාප නැවත අපි තුළට අපි ගෙනත් දාගත්තොත් දේව උදාස අපිට විරුද්ධව ඇවිලෙනවා. භයානක ලෙස ඇවිලෙනවා. දෙවියන් වහන්සේගේ උදාස මේ මිනිස්යාගේ ජීවිතයට ආවා. ඊශ්‍රායල් දේශයට ආවා. ඇයි මොන අතෑරපු පාපේ උන්වහන්සේ එපා කරපු එක ආයෙ ගත්තා. හොඳට මතක තියාගන්න. ඔබ කිතුනේ වුණාට පස්සේ යස්සේ ඔබ අලුත් පාප වලට පුරුදු පුහුණු කරන්නේ නැහැ. අලුත් පාපයක් ඔබට කරන්න ආයෙ උගන්වන්න යන්නේ නැහැ. ඔබ තුල තිබුණ ඒ පාපේම තමයි නැවත ඔබ තුල ඉස්මතු කරලා ඒ පාපයට ගෙනියන්න හදන්නේ ඔබ. ඔබ හිමින් ඒ පාපයට නැවත ඈඳගෙන යනවා.
ඔබ අතර සිගරට් බොන කෙනෙක් නම් අමුතුවෙන් යකා ඇවිල්ලා අනේ කුඩු ටිකක් අහපන් කියලා කියන්නේ නැහැ. සිගරට් බොන කෙනෙකුට මොනවද කියන්නේ? බීලා පුරුදු කෙනෙක්ව සිගරට් බොන මේ යාළුවෝ ගොඩක් ළඟට ගිහලා දානවා. දැන් මොනවද වෙන්නේ? හිමීට නැවත නැවත ඒ පාපේ මුතුලට ඇදලා යනවා. වෛශ්‍යකම සල්ලාලකම මේක ඔබ කරපු පාපම තමයි ඔබට නැවත කරන්න සලස්සන්නේ. ඔබ නොදැනුවත්වම එනවා. ඒ පාප තුල වැපැහි වුණාම දෙවියන් වහන්සේගේ විනාශය ඔබගේ ජීවිතේට එනවා. අද ගොඩාක් අයගේ ජීවිතවල මම දකිනවා දෙවියන් වහන්සේ තුලට ඇවිල්ලා හදාගත්ත ජීවිත ඔවුන් නැවත ඒ අධාරපු පාප තුල ඔවුන් ගමන් කරනවා පේන්න තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ ජීවිතවල තියෙන ශාපය ඇවිත් තිබෙනවා දෙවියන් වහන්සේගේ. සඵලත්වය නැති වෙලා ගිහින් තියෙනවා. පුතේ අද දවසේ ඔබගේ මාර්ග හරි ගස්ස ගන්න. ඔබ අධාරපු දේවල් නැවත ඔබ කරන්න පටන් අරන් තිබෙනවා නම් දෙවියන් වහන්සේට බෑ ඔබට ආශිර්වාද කරන්න. උන්වහන්සේ පිළිකුල් කරන දේ නිසා ඔබට ආශිර්වාද නැති වෙලා ගිහින් තියෙනවා. ඔබ සිඳී ගිහින් තිබෙනවා. ඒ නිසා ඔබ නැවත වතාවක් ඔබ අධාරපු දේ ඔබ සොයන බලන මොනවද මේ ජීවිතේ ඔබ අධාරපු දේවල්. ජේසුස් වහන්සේ මගේ ගැලුම්කාරයා කියලා පිළිගත් දවසේ ඔබ ඔක්කොම අතහැරියා. එදා ඉඳලා මේ වෙනතුරු ඔබ අධාරපු දේවල් ඔබේ ජීවිතේ ආයෙ ඔබ සෝදිසි කළ බලනවා තිබෙනවා. මොනේ අමෝදයක් ඇති ඒ දේවල් ඔබ අත්හැරව දාන්නට ඕනේ. එසේ නැත්නම් දෙවනසික ආශිර්වාද ඔබේ ජීවිතේට එන්නේ. උන්වහන්සේගේ උදාහස මේ රටට ආවා. උන්වහන්සේ එළියට කියනවා ස්වාමීන් වහන්සේගේ වචනේ ඔබ වෙතට පැමිණ මෙතනින් පිටත්ව පූර්ව දිශාවට ගොස් යෝර්දාන ඉදිරිපිට තිබෙන කෙරිත් නම් ඕය ළඟ සැඟවී සිටපන්න. ස්වාමීන් වහන්සේ කියනවා එළියට නුඹ ගිහලා අහප්ට කියමන් ආය වැස්සවත් බින්නවත් මේ රටට එන්න යන්නේ නැහැ. ඒ කියන්නේ යෝර්දානය හිදෙන්නට යනවා. යෝර්දානය තමයි මේ දේශයේ සම්පූර්ණ ජල සැපයුම කරේ. යෝර්දානයේ විශ්වාස කරන තමයි මේ රටේ මිනිස්සු ජීවත් වුනේ. ඒ යෝර්දානයෙන් තමයි ඔවුන් ජලය සපයාගෙන ඔවුන්ගේ ගොවිතැන් කටයුතු කරේ. ඔවුන්ගේ කෘෂි කර්මාන්තයේ ඔවුන් ඒ ජලය පාවිච්චි කරේ. ඔවුන්ගේ ගව පාලනයේ සත්ව පාලනයේ සම්පූර්ණ අවශ්‍ය කරන ජලය ජීවිතයේ පවත්වගෙන යන්නට ඔවුන්ට තිබුණා ලොකුම දේ තමයි ඒ යෝර්දාන් ගංගාව. ඒ යෝර්දානයේ හිඳුනා කියන්නේ කොහොමද මොවුන්ට ආශිර්වාදයක් කියන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා එළියා ඔබගේ කියපන් මම යෝර්දානයේ හිඳවන්ට යනවායි කියලා. එළියා දෙවියන් වහන්සේ කියුවේ ස්වාමිනේ ඔබ වහන්සේ යෝර්දානයේ හිඳවනවා නම් මම වතුර කොහොන්නේ කොහෙන්ද? මම ජීවත් වෙන්නේ කොහෙද කියලා එළියා ඇහුවේ නැහැ. ස්වාමීන් වහන්සේ කිව්වා එළියා ගිහිලා කිව්වා. අපි දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? ඒකට උන්වහන්සේක ජීවසුමක් ගහන ඉන්දියාට හොද නැහැ. උන්වහන්සේ මොනවද කරන්නේ කියන්නේ අපි ඒක කරන්න ඕනේ එච්චරයි. ඊට පස්සේ උන්වහන්සේගේ සැලැස්ම එළියා ගැන තබා තිබෙන සැලැස්ම. දේව දරුවා ගැන තබා තිබෙන සැලැස්ම. දේව දාසය ගැන තබා තිබෙන සැලැස්ම. උන්වහන්සේ සෙනග ගැන උන්වහන්සේ තබා තිබෙන සැලැස්ම ගැන උන්වහන්සේ කතා කරනවා. හලෙලූයා. එළියා නුඹ මෙතනින් පිටත්ව යෝර්දානයෙන් එහා තිබෙන අර කෙරිත් නම් ඕය ළඟට පරයන්. ඒ ඕයෙන් නුඹට වතුර බොන්නට මම සලස්සනවා. හලෙලූයා. අද පුතේ අපිට දෙවියන් වහන්සේ දීලා තියෙන යෝර්දානවල නෙමෙයි. මේ කාලේ මම උන්වහන්සේගෙන් අහපු ප්‍රශ්නෙට මට ලැබිච්ච උත්තරේ තමයි ඒ උත්තරය. ඇයි ස්වාමිනේ සෙනග ඔබ වහන්සේ සොයන්නේ නැත්තේ? ඇයි මේ සභාවන් මේ හිස් වෙලා යන්නේ? උන්වහන්සේ මම යෝර්දානයේ හිඳවෙනවා. යෝර්දානයේ හිඳින යනකොට අද මෙගා චර්චස් දෙනවා මිනිස්සු ලක්ෂ ගණන් ඉන්න. ඒ වගේ තැන් වලට ගියා කියලා ඔබගේ ආත්මේ වර්ධනය වීමක් නැහැ, සඵලත්වයක් නැහැ, ආත්මේ පොළවේ සඵලත්වය. prosperity gospel එක. මොනවාද prosperity gospel එක? උඹට සමේ පර්ස් එක ඇරියොත් සල්ලි තියෙනවා. උඹ charger එකක් නැතුව ෆෝන් එක charge කරගන්න පුළුවන්. අසුරංගී අපරාධේ. අද charge එක දාලා ඇවිල්ලා ගෙදර ආයේ ගිහිල්ලා අපිට ඒ නිසා පාරක් වුණා. හොඳ මේ ආයෙ එන්න තිබුණ සභාවට මෙතන තිබුණ පූජාසනේ ඕක charge වෙනවා. නිකන් charge වෙනවා. අපි යාත්‍රා කරනකොට දේශනා කරනකොට ඒක charge වෙනවා. ඒක charge වෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට 20ක් 10ක් සමහරුන්ට 100ක් charge වෙලා තිබුණා. සමහරුන්ගේ 50 60ක් ඒ තමන්ගේ ඇදහිල්ල වගේ වෙන්න ඇති මං හිතන්නේ. තමන්ට තියෙන ඇදහිල්ල අනුව තමයි ඒක charge වෙන්නේ. ඇදහිල්ලක් නැති අය charge වෙන්නේ කරන්න දෙයක් නැහැ. ඉතින් ඔබ ඇදහිල්ල හොදලා තියෙනවා නම් charge අරන් එන්න බස් සභාවට. ඒක තමයි prosperity gospel එක. මෙගා churches වල තියෙන මේක තමයි. මොනවද ඔවුන්ගේ තියෙන ඇඳුම්? ඔවුන්ගේ dress code එක. මේ හැම දෙයක්ම මෙගා churches වල තියෙන දේවල් පුතේ. ස්වාමීන් වහන්සේ කිව්වා මම උඹලව පෝෂණය කරන කෙරිත් තබා තිබෙනවා. කෙරිත් ඔය දේව දරුවෙක් නම් දෙවියන් වහන්සේ යෝර්දානයේ හිඳෙව්වට ඔබට කෙරිත් ඔයක් තබා තිබෙනවා. හalleluya. ඒ කෙරිත් ඔය තමයි මේ පුංචි සභාවල්. ඔබ සංඛ්‍යාවෙන් පොඩි කියන හිතලා කනගාටු වෙන්න යන්න එපා. දෙවියන් වහන්සේගේ දරුවන්ට උන්වහන්සේ යෝර්දානයේ හිඳෙව්වට
කෙරිත් ඔයවල් තබා තිබෙනවා. හලෙලූයා. මේ කෙරිත් ඔය හිඳනකොට උන්වහන්සේ ඔබ වරගෙන යනවා. හලෙලූයා. කෙරිත් ඔය හිඳුන ගාමනල් කරන උන්වහන්සේ එතනින් ඔහුව වෙන තැනකට අරන් ගියා. මේ කෙරිත් ඔයවල් මේ පොළවේ තබා තිබෙන පුංචි මේ සභාවන් මේ කෙරිත් ඔයවල් මේ සමුළුව ඉවර වෙනකොට ඒක හිස් වෙනකොට දෙවියන් වහන්සේ ඔබ මාව ස්වර්ගයට ගෙනියනවා. ඔබ මාව ස්වර්ගයට ගත්තා මේවත් හිඳින යන්න යනවා කෙරිත් ඔයවල්. ඒ නිසා ඔබ ඉන්නව සභාව ගැන විතර කනගාටු වෙන්න එපා. මමත් මේ වගේ දුක් වුණා. ස්වාමීනි මේ වගේ වෙලා තියෙන්නේ. ඇයි හැම කෙනෙක්ම කතා කරන හැම දේවදාසෙක්ම කියනවා අපේ සභාවට කට්ටිය එන්නේ නැහැ දැන්. සෙනග අඩු වෙලා මම දන්නේ නැහැ. මම මේ කාර්යය ගැන උන්වහන්සේත් එක්ක කතා කරලා යාච්චා උන්වහන්සේ කිව්වා කෙනෙක් ඔයවල්. මේ පුංචි කෙනෙක් ඔයවල් මගේ දරුවන්ට සබ දේවදාසයන් නම් එළිය උදෙසා කෙනෙක් ඔයක් උන්වහන්සේ තබා තිබුණා. ඔබ දෙවියන් අද කාලේ එළියලා ඔබ තමයි. ඔබ උදෙසා දෙවියන් වහන්සේ තබා තිබෙනවා. කෙනෙක් ඔය නෙමෙයි මේ ඔයේ පිට යන්න එපා පුතේ. කොහෙවත් ජලය හම්බෙන්නේ නැහැ. ඇයි? මුළු දේශෙම වියලී ගිහිල්ලා. උන්වහන්සේ වචනේ කියනවා වචනය අසන්න බැරි කාලයක් එනවා. මහතු හිගයක් එන්නව කාලයක් තිබෙනවා. ඒ ජලය නිසාවත් කන්න නැති හිගයක්වත් නෙමෙයි. දේව වචනේ ඇසීමේ හිග වෙන කාලයක් එන්න යනවා කියලා. ඒ නිසා දේව වචනේ හොයාගෙන කොහේ ගියක් වැඩක් නැහැ. ඔබ ඉන්නේ කෙරිත් ඔය ළඟ නම් කෙරිත් ඔයෙන් ඔබට ඕන කන්න දෙවියන් වහන්සේ දෙනවා. හලෙලූයා. උන්වහන්සේ තබා තිබෙන එළියලා ඔබ තමයි අද ලෝකේ භයානක ආත්මයක් ක්‍රියාත්මක වෙනවා. ඔබ කී දෙනෙක් මේ ගැන අවධානයෙන් ඉන්නවද මම දන්නේ නැහැ. භයානකම ආත්මයක්. ඒ තමයි අපි දැක්කා බයිබලේ දකින්න නිම්රෝද්. මේ නිම්රෝද් කියන මිනිසයා විවාහ කරගත්තේ අම්මව. සෙමිරමිස් කියන්නේ තමන්ගේ අම්මව. මේ බයිබලේ ඉන්න නිම්රෝද් තමයි මේ ලෝකේ පළවෙනි රජුව. මේ රජුව ඔහුගේ නම ගිල්ගාමෙෂ්. ඇත්තම නම නිම්රෝද් නෙමෙයි ගිල්ගාමෙෂ්. ඔහුට පුතෙක් හම් වෙනවා තම්මොස් කියලා. මේ ගිල්ගාමෙෂ් කියන නැත්නම් මේ නිම්රෝද් කියන මිනිසයා ඔහුට කසාද බඳින්න කෙනෙක් හොයලා අන්තිමට ඔහුගේ හිත යන්නේ ඔහුගේ අම්මට. අම්මව කසාද බඳ ගන්නවා. අම්මව කසාද බඳලා අම්මටයි පුතාටයි දරුවෙක් හම් වෙනවා තම්මුස් කියලා. මේ තම්මුස්ව දේව පුත්‍රයා කරලා අර ඉදනේ මේ නිම්රෝදගේ අම්මා භාර්යාව කරගත් ගෑණිට දේව මෑණියෝ කියලා මෙයා දේව පියා වුණා. දැන් හරිනේ. දේව තාත්තා, දේව අම්මා, දේව පුත්‍රයා. ඒක තමයි අද ගොඩක් වෙලාවට මේ බාබිලෝන් සංස්කෘතිය තුලින් ගෙනල්ලා අද ගොඩක් අය දේව මෑණියෝ කියලා නොදැනුවත් මේක කිව්වම ගොඩක් මට කතෝලික අය බණී කරන්න දෙයක් නැහැ පුතේ ඇත්ත ඒකයි. ඉතිහාසෙට ගිහිල්ලා හොයලා බලන්න කුණු වර්ප කියාගෙන ඉන්න කන්නේ. ඒකක් කියන්න බෑ. ඉතිහාසයේ දැන් අපි පුරුදු වෙලා තියෙනවා මේ දේව අම්මා, මේ දේව තාත්තා, මේ පුත්‍රයා කියලා. නමුත් ඉතිහාසය ඔබ දේව ධර්මයේ හදාරලා ඉගෙන ගත්ත කෙනෙක් නම් කොහෙන්ද මේක මුලින්ම ආවේ? කියලා ඔබ සොයනවා නම් මේක ආවේ බාබිලෝනේ. දුන්නා උතෑග්ග. අරගෙන ආපු තෑග්ග. අර දේව මෑණියෝ කියලා ගොඩක් අය අදහන්නේ අර බාබිලෝන් දේශයෙන් ගෙනාවා වූ සෙමිරමිස්ට. ඒ තම්මුස්ට, ඒ ගිල්ගාමෙෂ්ට තමයි වන්දනාමාන කරන්නේ. දැන් මේ නිම්රෝද් ඒ අම්මව කසාද බැඳගත්තා වූ ඒ නිම්රෝද්ගේ ආත්මය අද අපිට පේන්නේ නැද්ද? ලොකු අම්මන්ඩිලා පුංචි කොල්ලන්ව අපේ රටේ කසාද බැඳගෙන ඉන්නවා. වයසක මිනිහලා අවුරුදු 20-25 කටේ කිරිසුඳ කියන නැති කෙල්ලන්ව බැඳගෙන ඉන්නවා. අපි දැක්ක ප්‍රසිද්ධ ගායිකාවක් ගියේ පෙරේද තමන්ගේ දරුවන්ගේ වගේ දරුවෙක් වගේ පුංචි කොල්ලෙක්ව කසාද බැඳගෙන ඉන්නවා. ඒව අනුමත කරන පිරිසක් ඉන්නවා. මේකේ අපි දකින්නේ අපි කිතුරුවනේට අපි දකින්නේ මොන ආත්මෙද මේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. මේ ආත්මෙ මේ නිම්රෝධී ආත්මය පුතා අම්මා කසාද බඳින, අම්මා පුතාව කසාද බඳින, අම්මලා පුතාලා කසාද බඳිනවා, පුතාලා අම්මලා කසාද බඳිනවා. අම්මලාට ආස කරන පුතාලගේ සංගමය. අක්කව ප්‍රෙග්නන්ට් කරමු ඒ සංගමය. මොන සංගමද මේ තමයි අපිට hina වෙනවා නේ පුතේ. මේවා අසික්කිත පාපයක්. ඊට භයානක අසික්කිත පිළිකුල් සහගත කතා කිරීමට පවා නින්දිත පාපනේ මේ අපේ රට තුළ. ආගම දහම ගැන බොහෝසෙන් කතා කරන්නා වූ අපේ දේශය තුළින් නික්මලා තිබෙන පාප. අද පුතාලා අම්මලාට කසාද බඳින්න කැමතිලු. අම්මලා සමග සෙක්ස් කරන්න කැමති කට්ටිය. මම හිතන්නේ ගෲප් එක හදලා මාස 7යි 5000ක් ඉන්නවා ඒකේ සමාජිකයෝ. ඒ කියන්නේ මේ අපේ රටේ මෙච්චර අසහනකාරයෝද ඉන්නේ. අම්මා කෙනෙක් පුතෙක්ගේ මූණ බලන්නේ කොහොමද මේ වගේ තත්වයක
කරන්න කියලා. එහෙම හිතෙන්නේ නැද්ද? හොඳ වෙලාවට මට පුතාලා නැති වුණේ. නැත්නම් අම්මා කෙනෙක් හැටියට දරුවෙක්ගේ මුණ බලන්න ලැජ්ජයි. ඇයි මොකද හිතෙන් මොනව හිතාගෙන ඉන්නවද කවුද දන්නේ? අම්මා කෙනෙක් පුතෙක් එක්ක ඉඳේ ගන්න ආසාවෙන් ඉන්නවා. පුතෙකුට බයයි. අම්මා දිහා බලන්න. අම්මා මං ගැන මොනව හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. අසික්කිත ආත්මයක් ක්‍රියාත්මක වෙනවා. භයානක ආත්මයක් ක්‍රියාත්මක වෙනවා. අද මේක සාධාරණීකරනවා ගොඩක් අය කියනවා. නිකන් නොගැලපෙනවත් එක්ක ජීවත් වෙනකොට තමන් කැමති අයත් එක්ක තමන්ට ජීවත් වෙන්න පුළුවන්. ඒක විවේචනය කරන්න යන්න එපා. කලාවක් හැටියට බලන්න. මොකද්ද කලාව? නිර්වත්ව ඉන්න ගෑණිය දිහා බලලා කලාවක් කියලා බලන්න. අපි දන්නවා ආදම් සහ ඒව නිර්වත්ව ඉන්නකොට දෙවියන් වහන්සේ උන්ට ඇඳුම් ඇඳෙව්වා. අපේ දෙවියන් වහන්සේ නිර්වත් කරන දෙවියන් වහන්සේ නෙමෙයි නිර්වත්ව ඉන්නේ උන්ට ඇඳුම් අඳින දෙවියන් වහන්සේ. මේ ලෝකයේ යක්ෂයා මොනවද කරන්නේ? ඇඳගෙන ඉන්නවගේ රෙදි කලවලා ඒක කලාවක් හැටියට බලපන් කියලා කියනවා. ඔච්චර කලාවක් හැටියට බලනවා නම් අවුරුද්දක දරුවෙක් වෙයි දූෂණය කරේ. ඒ දරුවෝ කලාවක් හැටියට උඹට බලන්න තිබුණානේ. මේව ඔක්කොම සාධාරණීකරණ මේවට දැඩි දඬුවම් පමුණවන්නට ඕනේ. දැඩි දඬුවම් පමුණවන්නට ඕනේ. දැඩි නීති රීති තමන්ට ඕනේ මේවට. නමුත් රජයට ඒවා කරන්න පුළුවන් කමක් නැහැ. හැම රජයක්ම දැඩි දඬුවම් පමුණවන්න ඕනේ. මේ සමාජික පන්දාම සොයලා ගන්න ඕනේ. බැරිද? අද මෙච්චර පහසුකම් තියෙන අන්තර්ජාලය. මේ වගේ සංගම් හදාගන්න අසහනකාරයන්ව ගෙනියලා පුනරුත්ථාපනය කරන්නට ඕනේ. නමුත් මුන් ඔක්කොම පැතිර ගිහිල්ලා ඉන්නේ. මේවා භයානක දේවල් පුතේ. අද අපි ඉන්නවා මේ සමාජයේ මේ කාල වකවානුවේ අපිට දකින්න තිබෙන දේවල්. අසන්න තිබෙන දේවල්. ඒ නිසා ඔබගේ මගේ පරම වගකීම මේ උදෙසා යාචනා කිරීම. උන්වහන්සේගේ වචනේ කියනවා සියල්ල සූදානම්. බැටළු පැටවනන්ගේ සරණ මංගල්‍යයට සියල්ල සූදානම්. කැදවීම ලැබුවෝ ඇතුළට එන්න ඕනේ. කැදවනු ලැබුවෝ නම් බොහෝය, තෝරා ගන්න ලැබුවෝ නම් ස්වල්පයයි. අද ඔබත් මමත් ඒ කැදවීම ලැබපු මිනිස්සෙක් හැටියට නෙවෙයි, තෝරගත්ත මිනිස්සෙක්ව. දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන මිනිස්සෙක්ව අද දවසේ පිළිබිඹු වෙන්න ඕනේ. මෙතනට ඇවිල්ලා වචනයක් ඇහුවා නිකන් ගියා කියලා තියෙන්න බෑ. අද මේ දේ වචනය තුලින් ඔබේ ජීවිතේට හැමදේම අරගන්න ඕනේ. අරගෙන යටත් වෙන්න. ඔබ යටත් වෙන්න. ඔබ දන්නේම නැතුව උස්සලට යනවා. ඔබ වර්ධනය වෙන්න යනවා, සඵල වෙන්න යනවා. ඔබගේ සාර්ථකත්වයේ පළමු පියවර යටත් වීමයි. ඒ කුඩා කෙනෙක් වේවා, පොඩි ළමෙක් හරි දෙයක් කිව්වත් ඒක බාර ගන්න. ඔබගේ යටත් වීම තුළ ඔබ වර්ධනය ලබන්න යනවා. භූමික සඵලත්වයේ සහ ස්වර්ගික සඵලත්වයේ දෙකම යටත්කම තුළ තමයි තිබෙන්නේ. ඉතින් අද දවසේ අපි යටත් වෙමු. තෝරගත්ත මනුෂ්‍යයන් හැටියට අපි උන්වහන්සේ දෙපෙළ සිටිමු. අපි හැම කෙනෙක්ම මේ වෙලාවේ නැගිටිමු. නැගිටලා අපි යාචනා කරමු උන්වහන්සේට. යාචනා කළ අපි මේ දේ මේ අවසන් කරන්නට යනවා. හැම කෙනෙක්ම දැන් ස්වර්ගයට ඔසවන්නට මේ වචනෙන් පසු හැම කෙනෙක්ම ස්වර්ගයට හොඳට දැන් ඔසවන්නට භාගයට කාලට අනිත් කාලට නෙවෙයි, තුන් කාලට නෙවෙයි, කාලක් බීලා කාලකන්ණියෙක් වෙන්න භාගයක් වේලා භාග්‍යවන්තයෙක් වොන්න බෝතලයක් බීලා බෝධිසත්වෙක් වෙන්න නෙවෙයි, ඔය දෙවියන් වහන්සේ තුල සදාකාල ජීවනය ලබන පිණිස දැන් ස්වර්ගයට ඔසවන්නට. හalleluya. ජීවමාන සර්වබලධාරී දෙවියන් වහන්සේ ස්වාමිනී, ඔබගේ ඥානයේ වචන නිසා ස්තුති කරනවා. පියාණන් වහන්සේ අපිට පෙර දැන ගැනීමට ඔබ වහන්සේ අපිට තබා තිබෙන වචන නිසා ස්තුති කරනවා පියාණන්. ස්වාමීනි, අපි ඒ කැඳවුණු ලැබුවාගේ ගොඩේ නොවේ ස්වාමීනි, තෝරගත්තුන්ගේ ගොඩේ සිටින්න අපිට උපකාර කරන්න. මන්ද ඔබගේ වචනේ ඔබ කියනවා ජීවනයට යන මාවත පටුයි, ඒක ලැබෙන්නේ සම්පූර්ණ ස්වල්ප දෙනාටයි කියලා. පියාණන්, ඒ සම්පූර්ණ ස්වල්ප දෙනා අතර සෑම මොහොතකම මම කියන මනුෂ්‍යයා සිටින්නට එකිනෙකාට වහන්සේ කරුණාව දෙන්න. මොනතරම් මගේ දෙවියන් වහන්සේ බැරිකම් තිබුණත්, මගේ පියාණනේ අමාරුකම් තිබුණත්, ඔව් සිටී යුතුම ස්ථානයේ මේ පොළවේ ඔබගේ ගෘහයයි කියන එක අද දවසේ මගේ හදවත් වලට වහන්සේ කතා කරන්න පියාණනේ. සඵලත්වයේ මගේ දෙවියන් වහන්සේ ආරම්භය යටහත් පහත්කමයි, දෙවියන් වහන්සේ සෙවීමයි, දෙවියන් වහන්සේ වචනේ අනුකූල ජීවත් වීමයි කියලා අද දවසේ මොඩ එකිනෙකාගේ හදවත් වලට ඔබ පසක් කර දෙන්න පියාණනේ. මේ වචනේ දෙවියන් වහන්සේ එක වචනයක්වත් හිස්සහසට යන්න නොදී මේ දරුවන්ගේ ජීවිත පියාණනේ වර්ධනය කරන්න වහන්සේ ශුද්ධාත්මය උපකාර කරන්න කියලා.
දෙවියන් වහන්සේ මේ යාචනා ඔබට බාර කරනවා. අද දවසේ දේව මේ ඔබට බාර කරනවා පියාණනි. පැමිණි දරුවන් බාර කරනවා. ඒට බැරි වුණා දරුවන් ඔබට බාර කරනවා පියාණනි. යේසුනි ඔබ වහන්සේගේ ජීවිතය අගාධයට ඇදගෙන යන්න නොදී පියාණනි. යක්ෂයාගේ එනවා පීඩාවන් ජයගෙන මගේ දෙවියන් වහන්සේ. පීඩාව තුල මගේ දෙවියන් වහන්සේ වැටි යන මිනිස්සෙක්ව පීඩාව ජය අරගෙන නැගිටින මිනිස්සෙක්ව පියාණනි. ඔබගේ රාජ්‍ය සිටින්ට ඔබ වහන්සේ උපකාර කරන්න කියලා යාචනා කරනවා. වැටි ගියව සෑම මිනිස්සෙක් ඔබට බාර කරනවා පියාණනි. ඔවුන්ගේ ජීවිත වහන්සේ වෙනස් කරලා හරිතන හිටවන්න කියලා මම ඉල්ලනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන් ආමෙන් ආමෙන්. මගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව. මා තුළ සියලු උන්වහන්සේගේ ශුද්ධ නාමයට ප්‍රශංසා කරව. මගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරව. උන්වහන්සේගේ සියලු සීලතින කරව. ආමෙන් ආමෙන් ආමෙන්. පියාණන් වහන්සේගේ කරුණාවත් පුත්‍ර යේසුස් වහන්සේගේ ප්‍රේමයත් සුදාත්මයන් වහන්සේගේ සහභාගීකමත් මඟ පෙන්වීමත් ඔබ සමගද අප සමගද පවතින සේක්වා. යන්න සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න. ජේසුස් ඔබට ආදරේ.